හරි. අපි එතකොට මානව සම්පත් කළමනාකරණය ටියුට් එකේනේ හිටියේ. බලමුකෝ ඒක එතකොට මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වල ඊවෙනි එකට එනකම් කරාද බලන්න. පුහුණු කිරීම පොඩ මට බලලා කියන්න මොකද මානව සම්පත් කළමනාකරණයේ පාඩම 22 ළමයින්ට රිවිෂන් එකේ යනවා. ඒක නිසා ඔය දෙකේ කොහෙද නවත්තලා තියෙන්නේ කියලා හිතා ගන්න. මානව සම්පත් කල්පනාකරණය කිය දැන් ඕගොල්ලන්ට අපි කරන්නේ තියරියනේ. කාර්යයන් වලින් කියන්නකෝ අන්තිමට කතා කරේ මොන කාර්යද? සේවක චලනය කරන්න තියෙන්නේ. හරි. හරි. දැන් මේ කියන්නේ දැන් අපි මේක රිවිෂන් එකේ කරගෙන ඉඳලා අපි මේ පාඩම ගැන අවබෝධයක් අපිට තියෙනවනේ. අපි දන්නවා මේකෙදි කතා කරන්නේ ව්‍යාපාරයක සේවකයන් හා සම්බන්ධ කටයුතු ටික කොහොමද කරන්නේ කියන කාරණාව. හරි. ව්‍යාපාරයක සේවකයන්ගේ කටයුතු ටික. දැන් අපි එතකොට මානව සම්පත් කළමනාකරුව හැටියට අපිට බාර දීලා තියෙනවා අර මහා පරිමාණ ව්‍යාපාරයක සේවකයන්ගේ වැඩ ටික කරන්න කියලා. ඒ ටික තමයි අපි දැන් මේ කරන්නේ එකින් එක. පැටියා නිර්මාණයෙන් පටන් අරගෙන දැන් අපි කතා කරගෙන ආවා. ඒතකොට HR මැනේජර් කෙනෙක් වුණාම සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න තියෙන තව වැඩක් තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ සේවකයන් චලනය කිරීම කියන එක. දැන් සේවකයන් හා සම්බන්ධයෙන් කරන්න තියෙන ගොඩාක් දේවල් දැන් කතා කරගෙන ආවනේ. ව්‍යාපාරයේ සේවකයෝ ගන්න කලින් ඉඳලානේ වැඩ පටන් ගත්තේ. දැන් කොහොම හරි අරගෙන කාර්යඵල ලැබීම් කරලා පුහුණුව සංවර්ධන ඒ ටික කරා. දැන් සේවකයන්ගේ ඉන්න තැන වෙනස් කරනවට තමයි ඔය කියන්නේ සේවකයෝ චලනය කරනවා කියන්නේ. අපි දන්නවා ව්‍යාපාරවල සේවකයන්ට උසස් වීම දෙන්නේ. ඒතකොට එයා හිටපු තැන ඉඳලා උඩට යන එක නෙවෙයි. සමහර විට මාරු කරනවා. ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට මේ බ්‍රාන්ච් එකේ ඉඳලා වෙන එකකට මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා වෙන ඩිපාර්ට්මන්ට් එකකට එහෙම නේද කරන්නේ. සමහර විට සේවකයන්ගේ අපි දැකලා තියෙනවා වැඩ තහනම් කරනවා. වැඩ තහනමකට ලක් කරනවා පොලිසිය වල අමීකේ මොකද කියනවා නිතර. ඒකත් එතකොට චලනය කිරීමක් නේ. తాවකාලිකව වැඩ දෙන්න එපා කියන්නේ. සමහර තැන් වල අපි දැකලා තියෙනවා සේවකයන්ව අයින් කරනවා. සේවය අවසන් කරනවා. අයින් කරන දානවා ආයතනෙ. ඒකත් චලනය කිරීමක් තමයි. එතකොට මෙන්න මේ ටික තමයි මානව සම්පත් කළමනාකරුව හැටියට කරන්න තියෙන කාර්යයන් අපි දැන් මේ එකින් එක කතා කරගෙන ආවා. චලනය කිරීමේදී එතකොට ඔන්න ඔය ආකාර හතරකට ඔය චලනය කිරීම කරන්න පුළුවන්. ඉන්න තැන ඉඳලා උඩට දාන්න පුළුවන්. ඒක උසස් කිරීමක් කියනවා. ඉන්න තැන ඉඳලා ඒ වගේම තව තැනකට දාන්න පුළුවන්. ඒකට මාරු කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් తాවකාලිකව වැඩ තහනම් කරන්න පුළුවන්. ඒකට කියනවා සේවකයන් ඉවත් කිරීම. එහෙම නැත්නම් අපිට පුළුවන් සේවය අවසන් කරන්න. අයින් කළා දාන්න. මෙන්න මේවට කියනවා සේවකයන් චලනය කිරීම කියලා. ඒතර මේකත් මානව සම්පත් කළමනාකරුගේ වගකීම. උසස් කරන ඒවා, මාරු කරන ඒවා, අයින් කරන ඒවා, වැඩ තහනම් කරන ඒවා ඒකත් එයාට අදාළ දේවල්. ආයෙත් බලන්න. සේවක වෙනස් කිරීම ක්‍රම හතරකට කළ හැකියි. උසස් කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම, සේවය අවසන් කිරීම. උසස් කිරීම ගැන ගමුකෝ. ඒක සේවකයාගේ විශිෂ්ට කාර්යඵල වෙනුවෙන් විශේෂයෙන් දෙන්නේ. කාලයක් වැඩ කිරීමේ ජ්‍යෙෂ්ඨත්වයත් එක්ක ඒ වගේ එක එක නිර්ණායක මත සේවකයන් උසස් වීම දෙනවා. උසස් කිරීම යනු සේවකයා වඩා හොඳ රැකියාවකටපත්. ඒ කියන්නේ හිටපු එකට වඩා හොඳ එකකට දාන එක තමයි උසස් කරනවා කියන්නේ. එවිට වැඩි බලතල වගකීම් හිමි වේ. ඉහළ පිළිගැනීමක් ලැබේ. වැටුප්පහ වේතන වැඩි වේ. එතකොට අපි මෙතෙන්දී දැනගන්න ඕනේ දෙයක් තමයි මේ උසස් වීම දෙනකොට දෙන්නේ සේවකයන්ගේ මොනව බලවද? ඒ කියන්නේ උසස් වීම ලබා දීමේදී සලකා බලන නිර්ණායක මොනවද කියලා. දැන් හැම ආයතනයකම එකම ආකාරයකට නෙවෙයි ඒවා දෙන්නේ. එකම දෙයක් බලලත් නෙවෙයි. එක එක දේවල් බලනවා. එක එක ව්‍යාපාරවල හැටියට එක එක දේවල් බලන ඒවා තියෙනවා. එකක් තමයි ජ්‍යෙෂ්ඨත්වය. ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ පුතේ සේවකයා දැනට කොයිතරම් පරණයිද කියන එක. දැන් විශේෂයෙන් ওই සමහර තියෙනවනේ එකම ක්‍රමයකට ඔය විශේෂ රාජ්‍ය ආයතන වල එහෙම. එතකොට ඉතින් ඒ වෑර උසස් වීම දෙන්න පිළිවෙලක් තියෙනවා. මේ යම් කාලයක් ඉන්න ඕනේ පරණ වෙන්න ඕනේ. එතකොට උසස් වීමක් දෙනකොට සාමාන්‍යයෙන් කොයිතරම් පරණද කියන එක සමහර ආයතන වල බලනවා. හරියන්න පළවෙනි එක ජ්‍යෙෂ්ඨත්වය. ජ්‍යෙෂ්ඨත්වය කියන්නේ කොච්චර පරණයිද කියන එක. ජ්‍යෙෂ්ඨත්වය.
ඊළඟ කුසලතාවය හේවත් යෝග්‍යතාවය. කුසලතාවය හේවත් යෝග්‍යතාවය. ඒ කියන්නේ ආයතනයේ දියුණුව වෙනුවෙන් මේ සේවකයාගේ දායකත්වය කොයි වගේද කියලා අපිට බලාගත්ත හැකියි. අපි දන්නවා මෙන්න මේ සේවකයා අපේ ආයතනයේ දියුණුවට සෑහෙන දායක වෙනවා. මෙයාගෙන් අපිට සෑහෙන වාසි තියෙනවා. අපේ මේ දියුණුවට ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නේ මෙන්න මේ සේවකයා. අන්න එහෙම දැනුණාම අපේ යාව තියාගන්නත් එක්ක උසස් වීමක් දෙනවා. මොකද ඒ වගේ ආයතනයේ දියුණුවට සෑහෙන දායකත්වයක් දෙන සේවකයෝ බැරි වෙලා හරි අයින් වෙලා ගියොත් ඒක ආයතනයට හානියක්. ඒ නිසා උසස් වීම දෙද්දී ඒකත් බලනවා යෝග්‍යතාවය ආයතනයට කොයිතරම් ගැලපෙනවද කියන්නේ. අපේ සේවකයෝ 10ක් ඉන්නවා නම් අපි ගාව අපි දන්නවනේ හිටියත් එකයි ගියත් එකයි වගේ කට්ටියක් ඉන්නවා. ආයතනයේ දියුණුව වෙනුවෙන් ලොකුම දායකත්වයක් දෙන සේවකයෙක් කෙනෙක් දෙන්නකුත් ඔතන ඉන්නවා. අනිකරම ගේම ගහන්නේ මෙන්න මේ සේවකයෝ දෙන්න හින්දා තමයි කියලා අපි දන්නවනේ. ආයතනයේ පැත්තෙන් ගත්තාම සේවකයෙකු උන්ට නොකියුවට. ඉතින් අපි කරන්නේ මේ වගේ අයව බලලා බැරි වෙලා හරි ගියොත් එහෙම පාඩුයිනේ. උසස් වීමක් දෙන්න. තව හොඳ රැකියාවකට බලතල වැඩි කරලා, පඩි වැඩි කරලා එහෙම තියාගන්න පුළුවන්. ඊළඟට විශේෂ ළඟා කර ගැනීම. ඒ වගේ දේවල්ටත් උසස් වීම ලැබෙනවා. يعني විශේෂ ළඟා කර ගැනීම. විශේෂ ළඟා කර ගැනීම. විශේෂ ළඟා කර ගැනීම. ඒ කියන්නේ ආයතනය තුල වැඩ කරන කාලය තුලේ සේවකයා මේ විශිෂ්ට කාර්යබල වුණා හරි දිනවනම් විශේෂ දේවල් සේවකයා ආයතනය වෙනුවෙන් ළඟා කරගෙන දිනවනම් ඒ කියන්නේ මොනවා හරි එක සම්මාන දිනාගෙන තියෙනවා මොනවා හරි එහෙම නැත්නම් ආයතනයේ නව සොයා ගැනීමක් කරලා තියෙනවා අලුත් නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වලා දීලා අන්න ඒ වගේ ලකුණු වැටෙන වැඩ කරනවනේ සේවකයෝ ආයතනවල වැඩ කරන අතර එයා හින්දා මුළු ආයතනයම එතකොට ජනප්‍රිය වෙනවා සමහර වෙලට. අන්න ඒ වගේ වුණාම ඒ ආයතන වලින් ඒ වගේ සේවකයන්ට උසස් වීම දෙනවා. විශේෂ ළඟා කර ගැනීම සඳහා. ඊළඟ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්. ඒවටත් උසස් වීම දෙනවා. ඒ කියන්නේ වැඩ කර ඉන්න කාලය තුල යම් යම් අධ්‍යාපන සුදුසුකම් සපුරනවනම් වෘත්තීය පාඨමාලාවේම හදාරනවනම් දැන් ජොබ් එකකට දැන් ඕගොල්ලෝ කීයක් හරි හොයාගන්නත් එක්ක කියලා යම් කිසි තැනක රැකියාවකට ගිහිල්ලා අර ඔයාගේ පූර්ණ සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඒකට ගැලපෙන ජොබ් හොයන එක නෙවෙයි තියෙන්නේ. දැනට තියෙන සුදුසුකම් වලින් කරන්න පුළුවන් රැකියාවක් කරන ගමන් ඒකෙන් සල්ලිත් හොයාගෙන රැකියා ජීවිතයකට හුරු වෙන ගමන් අපිට පුළුවන් ඊටු අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ මේ අතරේ. අපි දන්නවා සෙනසුරාදාට ගොඩක් ආයතන වල නිවාඩු. ඉතින් දැන් ඔය අලුතෙන් රැකියාව වලට ගිය අපේ ළමයි එහෙම ඉන්නවා. කියන්නේ පන්තියාපු ළමයි ඉන්නවා. ඒ ළමයි සෙනසුරාදාට ඉඳලා චාටට් කරනවා. දැන් ඊසතියේ කැම්පස් පාස් වෙලා දැන් අර කැම්පස් එකේ ඇප්ලිකේෂන් එක ආවනේ ළමයින්ට. ආන්නේ ළමෙක් කතා කරලා යන්න ළමයි. ආවා කැම්පස් එකේ තේරිලා තියෙනවා කියලා මම ආව ඒකට මේ දවස් ටිකේ මොකද කරේ? චාටට් එහෙම මොනවා හරි කරාද? ඔව් චාටට් කරනවා. ඒ අතරේ ජොබ් එකකුත් කරනවා. මොකද ජොබ් එක? ගාමන්ට් යනවා. ගාමන්ට් යන ගමන් චාටට් කරනවා. මේ කැම්පස් පාස් ළමයි. දැන් අපේ ඉන්න ගොඩක් ඔය පොස්ට් කියලා හිතාගෙන ඉන්න ක්‍රවුඩ් එක ඇවිල්ලා ගාමන්ට් එකකට එහෙම යන්නේ නැහැනේ ලැජ්ජයි. ඒ කියන්නේ Taman දැන් ඒ ළමයා කැම්පස් පාස් කියලා දන්නවා. කැම්පස් යන්න එනකන් නිකන් ගෙදෙට්ට වෙලා කතා ඉන්න නැතුව ඒ ළමයා මේ ගාමන්ට් ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන ඒකෙන් චාටට් උත් කරනවා. අන්න එහෙමනේ වෙන්න ඕනේ. දැන් අපේ ගොඩක් අයට වෙලා තියෙන්නේ මොකද්ද? සුදුසුකම් සපුර ඉන්නවා. සමහර විට ඇති සුදුසුකම්කුත් නැහැ. ඒ වුණාට බලාපොරොත්තු වෙන්නේ එහෙන ලොකු රැකියාවක්. ලොකු රැකියාවකට ගියහැකි. ඉස්සිස්සර වෙලාම යන්න බෑ. කාලයක් කට්ටක් කන්නේ බෑ මොකක් හරි පොඩි පොඩි තැන්වල ඉඳලා එහෙමනේ පියවරෙන් පියවර උඩට යන්නේ. කමාට ලොකු පුටු වල වාඩි වෙන්න බෑ ගිහින්. ඉතින් බලන්න දැන් අර ළමයා ගාමන්ට් ගිහලා දැන් ගමේ මිනිස්සු මනම් කියයිද අනේ ගාමන්ට් යනවා ඔය A level පාස් කිව්වට බොරුද කොහෙද? කැම්පස් පාස් කියලා තමයි කියන්නේ. එහෙමනම් ගාමන්ට් යයි ඔහොම කියයිද? ඒ ළමයා දන්නවනේ මම කැම්පස් පාස් කැම්පස් යන්නේ නැගම් මං කීයක් හරි හොයාගන්න. ඔයාගෙන අර චාටට් වගේ දේවලුත් කරනවා. එතකොට දැන් මොනවා කිව්වත් මිනිස්සු ඒ ළමයා කැම්පස් ගිහිල්ලා චාටට් එක කම්ප්ලීට් කරලා ඔන්න දවසක පරලක් ජනකාධිකාරිවරයෙක් වගේ වෙලා ආයෙ ගමට එනවා. එදාට අර දොස් කියපු මිනිස්සුම අනේ බලන්න නේද ඒ ළමයා ඉගෙනගෙන නිකන් හිටියේ නෑ ගාමන්ට් එකකට හරි ගිහිල්ලා කීයක් හරි හොයාගත්තා. දැන් බලන්න ඉන්න තැන ඒ මිනිස්සුම ආයේ විදිහට කතා කරනවා.
ආන් එකයි ඔයගොල්ලන්ටත් ඔය හැම වෙලේම කියන්නේ මේ පාඩම උගන්වන කොට එක එක තැන්වලදී නිකන් ගෙවල් වලට වෙලා ඉන්න එපා කාලෙක කා. ඒ ඇතුලේ සමහර ළමයි කැම්පස් පාස් වෙච්ච ළමයි බහුතරයක් කතා කරනකොට මොකද කරේ? මුකුත් නැහැ ඔය හිටියා. ඉංග්‍රීසි කෝස් එකක් කරා. නිකන් හිටියා. ඉතින් දැන් චාටට් කරන්නේ නැද්ද? කරන්න ඕනි. ඒක ළමයි අර දැන් Tamanට ඒ වගේ යන්න මාර්ගය පෑදිලා තියද්දිත් ඒක පරක්කු කරගන්නනේ අර හදන්නේ. කැම්පස් පාස් කියලා දැනගෙන කැම්පස් එකට යන්න එනකන් නිකන් ගෙදෙට්ට වෙලා ඉන්නවා කියන්නේ අර ඒ ළමයා විභාගේ පාස් වෙන්න මොරාල් එක තිබ්බට ජීවිතේ දිනන්න පරක්කු වෙනවා ඒක. ජීවිතේ අපේ තියෙනවා ඉලක්ක කීපයක් ලබා කරගන්න. ඒ ලෙවල් විභාගෙන් පස්සේ ඔයාලට ළමා මානසිකත්වයෙන් අයින් වෙලා ඔයාලට එනවා එක එක ඉලක්ක ටිකක් හිතට. කොල්ලන්ට නම් එනවා වාහනයක් ගන්න, බයිසිකලයක් ගන්න, එහෙම නැත්නම් ගියක් හදන්න. ඒව දැනට නෑ. දැනට ඉතින් තාම ළමා මානසිකත්වයේදී ඉගෙන ගන්න ළමයි කියන එකනේ තියෙන්නේ. ඔය විභාගයෙන් පස්සේ ඉගෙන ගන්න නෑ. එතකොට එනවා ජීවිතේ අර ඉලක්ක ටික. ඉතින් ඒකට ඉක්මනට පාර හදාගන්න. මොනවා හරි කරලා. මොකද ඔයාට අවුරුදු 20යි විභාගෙ ලියලා ඉවර වෙනවා. කැම්පස් ගියා හෝ නොගියා හෝ එතනින් පස්සේ ඔයාගේ තරුණ වයසය 25 වෙනකොටවත් කසාද බඳින්න ඕන. ඒ වෙද්දි කොල්ලෙක් නම් එකක් හදාගෙන තියෙන්න ඕන. වාහනයක් එහෙම ගන්නවා නම් ඒව කරගෙන තියෙන්න ඕන. වෙඩින් එකක් ගන්න නම් ඒකට සල්ලි එකතු කරගන්න. ඔය දේවල් ටික කරගන්න මේ ගෙවල් වලට වෙලා නිකන් කකා බුදිය වෙන ඉඳලා හරියන්නේ නැහැ. ෆිල්ම් බල නිකා නාට්‍ය බල Facebook කඩලා තමන්ගේ ගමන ඉක්මන් කරගන්න තමන් දැනගන්න. හරි? ඉතින් ඒ වගේ මම කිව්වේ විශේෂ නගා කර ගැනීම හරි යම් කිසි රැකියාවක් කරන අතරේ ගොඩාක් ළමයි ඉන්නවා චාටර්ඩ් සීමා ඕවා කරනවා. ඒ කරද්දී තමන් වැඩ කරන තැන දැනට කරන්නේ පොඩි දනතුරක් වෙන්න පුළුවන්. හැබැයි වැඩ කර ඉන්න අතරේ අර වගේ ක්වොලිෆිකේෂන් ටික හදනකොට චාටර්ඩ් ඒවා කරගන්නකොට ඒ තමන් ඉන්න ආයතනයේම තමන්ට උසස් සීන් ලැබෙනවා. සමහර විට ගියේ පොඩි තනතුරකට ඒකේ වැඩ කරන අතරම එක එක සුදුසුකම් සපුරලා උපාධි කරගෙන ඩිප්ලෝමා හදාරලා උඩම තනතුරකට ඒ ආයතනයේම යනවා. මොකද ආයතනක් කැමති. තමන්ගේ ආයතනයේ දැන් ඉන්න සේවකයෙක්නේ. එයාගේ සුදුසුකම් වැඩි වෙන්න එයා උඩට දානවා. එතකොට අනුස්ථාපනයේට එහෙම වියදම් කරන්න ඕනේ නැහැ. ආයතනයේට හුරු කරවීමක් එහෙම කරන්න ඕනේ නැහැ. දැන් හිටපු එකේ ඔය බැංකුව වල වුණත් ඔය දවසට රුපියල් ගාණක් දෙන්න ට්‍රේනින් ගන්න ඕනේ ඉස්කෝලෙන් අවුට් වුණාම. ඒ බැංකුව වල යන්නේ ට්‍රේනින් යනවා කියන්නේ දවසට පොඩි ගාණක් දෙනවා. හැබැයි සමහර විට බැංකුව වල ලොකු වේකන්සි ආවොත් දැන් යා එතකොට ඒ ට්‍රේනින් ගිය කවුන්ටරේ වැඩ ටික එහෙම මටමට ගාලා සමහරව අල්ල ගන්න ඕනේ. සතියෙන් දෙකෙන් අර ඉන්න පරණෙවුන්ට වඩා හොඳට අර ට්‍රේනින් දාපු උන් වැඩ. ඔයා බලාගෙන ඉන්නේ මැනේජර්ලා. එයා දන්නවා මෙයා හරි වටින සේවකයෙක් මම ඇවිල්ලා සති දෙකෙන් වැඩ ටික අල්ලගත්තා. ඉන්න පරණෙවුන්ටත් වඩා හොඳට වැඩ කරනවා. කැම්පස් වගේ පාස් වුණොත් ඉතින් යන්න අවසර දෙන්න එපා. එහෙම නැත්නම් වෙන ජොබ් එකකට එහෙම යන්න ට්‍රේනින් එකෙන් පස්සේ අයින් වෙනවා කියනකොට සමහර විට ඒගොල්ලෝ කියනවා. කැමති නම් ඉතින් ටිකටම වැඩ කරන්න මේකෙම හදලා දෙන්නම් කියනවා. එහෙම වෙච්ච අයත් ඉන්නවා අපි දන්නේ. කාලයක් යනකොට බැංකුවේදී හම්බ වෙනකොට කියනවා මේ ට්‍රේනින් ඉන්නේ කියලා. දැන් මේ ළඟදී ගියාම කොල්ලෙක් කියනවා නෑ සර් දැන් ට්‍රේනින් නෙවෙයි දැන් මම මේකේ තමයි වැඩ. මම එහෙම මේකෙම හිටියා. අර මේකෙම ජොබ් එක හම්බුණා. අන්න ඒකයි. එහෙනම් ඔන්න බලන්න උසස් වීම දෙනකොට බලන නිර්ණායක හතර ශ්‍රේෂ්ඨත්වය ඊට පස්සේ විශේෂ නගා කර ගැනීම යෝග්‍යතාවය අධ්‍යාපන හා වෘත්තීය සුසුකම්. හරි. මාරු කිරීම මාරු කරනවා කියන්නේ ඉතින් අර වැටුප් වැඩිවීමක් වැඩ වැඩිවීමක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ ඉන්න තලයේම තව එකකට දානවා. තව බ්‍රාන්ච් එකකට වෙන දෙපාර්තමේන්තුවකට ඒ වගේ දාන්න පුළුවන්. විතන් කිරීමක් වගේ. ඉවත් කිරීම කියන්නේ වැඩ තහනම් කරනවා. විශේෂයෙන් විනය විරෝධී කටයුත්තකදී දඬුවමක් හැටියට වගේ තමයි ඕක කරන්නේ. පොලිසිය වල එහෙම නිතරම පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් වැඩ තහනම් කරන එකනේ කරන්නේ. ඊළඟට සේවය අවසන් කිරීම. සේවය අවසන් කිරීම කියන්නේ ආයතනයෙන් අයින් කරලා දානවා, අස් කරනවා. ඒක ආවට ගියාට කරන්නේ ආයතනයට ඕනි වෙච්ච පළියට එහෙම සේවකයව අයින් කරන්නේ නැහැ. සාධාරණ හේතුන් මත සේවයෙන් අයින් කරන්න ආයතනයකට පුළුවන්. පල්ලෙහෙන් තියෙනවා මොනවද මේ ආයතනයකට සේවකයෙක් අයින් කරන්න තරම් සිද්ධ වෙන අවස්ථා. ඔය දැනගන්න. ඔය දැනගන්න කියන්නේ ඔයා යම් කිසි ආයතනයක සේවකයෙක් වෙනවා අනිවාර්යයෙන්. ඉදිරියේ මොන ජොබ් එකකද? සමහර විට ඔයා තවත් අනාගතයේදී HR මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර ඔයාට තමයි සේවකයව අයින් කරනවා නම් අයින් කරන්න ඒ තීරණය ගන්න වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ හේතුන් මත සේවකයා අයින් කරන්න පුළුවන් කියන එක දැනගෙන ඉන්න.
සේවකයෙක් විදියට ඔයා යම් කිසි තැනක රැකියාවක් කරනකොට දැනගන්න ඔයා මෙන්න මේ වැරදි වැඩ කරොත් ඔයාව අයින් කරන්න ආයතනයට පුළුවන්. මොනවද ඔය කියන වැරදි වැඩ? නොදන්වා සේවයට නොපැමිණීම. නොදන්වා සේවයට නොපැමිණීම. අයින් කරන්න තරම් වැරද්දක්. මොකක්ද මේ වැරද්ද? වැඩට එන්නේ නැහැ. කලින් කිව්වෙත් නැහැ. වැඩට එන්න නැති වෙන්න පුළුවන් නිවාඩුවක් අනුමත කරගෙන ඒ විදිහට. එහෙම මේ කාටවත් කියලත් නැහැ මොකුත් නැහැ. එහෙම Tamanට හිතුණා අද වැඩට යන්න බෑ කියලා නිකන් ඉන්නේ. අර ඉස්කෝලේ යන්න බෑ පන්ති යන්න බෑ කියලා හිතුණාම ඔයගොල්ලෝ නිකන් ඉන්නේ. එහෙම බෑ ජොබ් කරනකොට. Tamanට හිතු වෙලාවට නොයා ඉන්න බෑ. මොකද එහෙම වුණොත් අයින් කරන්න තරම් වැරද්දක් ඒ. නිවාඩු දාලා අනුමත කරගෙන ඕනි එහෙම ගන්නවා නම් ගන්න. නිතර ප්‍රමාද වී අයින් කරන්න තරම් වැරද්දක් වෙනවා. ඉඳලා හිටලා පරක්කු වෙන එක ඉතින් සාධාරණ හේතු තියෙන්න පුළුවන් නේ. එහෙම නෙවෙයි හැමදාම පරක්කු වෙනවා පැය භාගේ. ඒතර ආයතනයේ බලන්නේ පැය භාගේ දවසට නැති වෙනවා කියන්නේ මේක සේවක ප්‍රවාසීතාවය නෙමෙයි. සේවය අහිමි වීමනේ මෙතන වෙන්නේ ආයතනයේ සේවකයාගෙන් පැය භාගේ දවසට. ආයතනයේ පාඩු ඒ නිසා ආයතනයේ පුළුවන් සේවකයා අයින් කරන්න. හැමදාම පරක්කු වෙන්නේ. සේවා කටයුතු ඉටු කිරීමේ නොහැකියාව. සමහර විට ආයතනයේ දැන් ගත්තේ මේ අහවල් වැඩේට කියලා සේවකයා ඒ ගත්ත වැඩේ සේවකයාට කරගන්න බෑ. Tamanට අදාළ රාජකාරිය කරගන්න බෑ. කරගන්න බැරි උදියන් ඉඳලා වැඩක් නැහැ නේ අයින් කරේ. වැරදි හැසිරීම. වැරදි හැසිරීම කියන්නේ ඉතින් ආයතනයක් තුල නොකල අර හොඳ නැති විදිහක් තියෙනවනේ හැසිරෙන්න. විනයවත් විදිහට ඉන්න එපා. එක්ක බීලා ඇවිල්ලා එහෙම නැත්නම් ආයතනයේ කලහකාරී විදියට හැසිරීලා එහෙම නැත්නම් අසභ්‍ය විදියට අනාචාරයේ හැසිරීලා ඔය වගේ මොනවා සිද්ධියක් වුණොත් අයින් කරන්න පුළුවන්. සේවකයාගේ ඉල්ලීමක් මත. ඉල්ලීමක් මත අයින් කරනවා කියන්නේ මොකක්ද? සේවකයාම ඉල්ලනවා තමන්ව අයින් කරන්න කියලා. ඔබ ඒක තමයි ඉල්ලාස් වීම කියන්නේ. දැන් සමහර ආයතන වල වැඩ කරන අය වෙන ආයතනයකට යන්න බලාගෙන. වෙන ජොබ් එකකට යන්න බලාගෙන. රට යන්න බලාගෙන. එහෙම නැත්නම් බඳිනකන් ජොබ් එක කරලා බැන්දට පස්සේ ගොඩක් ගෑනු ළමයි එහෙම ජොබ් එකෙන් අයින් වෙනවා. එතකොට ඉතින් කරන්නේ ඉල්ලාස් වෙන එකනේ. මාව අස් කරන්න කියලා ඉල්ලන එකේ කරන්නේ ලියුමක් දීලා. ඉල්ලාස් වීමේ ලියුමක් දීලා. එහෙම වෙනවා. දැන් සමහර අය කසාද බැන්දට පස්සේ දැන් තමන් බඳින කෙනාගේ ගමට යන්න වෙනවනේ. එතකොට තමන් මෙතෙක් කාල රස්සාව කරේ තමන්ගේ ගමේ නගරේ වෙන්න පුළුවන්. බැන්දට පස්සේ ඉතින් මහත්යාගේ තැනට යනවනේ. යන්න ළමෙක් න ะ. එතකොට මේ පැත්තේ තැනකට යන්න දැන් ඉන්න ආයතනයෙන් අයින් වෙනවා ඒක. එහෙම නැත්නම් සමහරව ඉතින් අර ජොබ් කරලා විශේෂයෙන් ගෑනු ළමයින්ට තමයි ওই ජොබ් එක ස්ථිරව කරන්න බැරුව අයින් වෙන්නේ. පිරිමියෝ ඉතින් කොහොමද කරන්න වෙනවනේ. වෙන හේතුවක් මත අයින් වුණොත් ඇරෙන්න ඔය රට යන්න හරි වෙන ඊට වඩා හොඳ එකකට යන්න හරි අයින් වුණොත් ඇරෙන්න. ගෑනු ළමයින්ට එහෙම ඉතින් බැන්දට පස්සේ අයින් වෙනවා සමහරව ඊළඟට බබාලා හම්බුනාම සමහරව අයින් වෙනවා ඒ වැඩ කරගන්න බැරි හින්දා. එතකොට ඉතින් කරන්නේ ඉල්ලාස් වෙන්නේ. එතකොට ආයතනයට පුළුවන් අයින් කරන්න. පරිවාස කාලය තුල අසාර්ථක වීම. අපි දන්නවනේ පරිවාස කාලය කියලා එකක් දෙනවනේ සේවකයන්ට බඳවා ගැනීමෙන් පස්සේ. මේ පරිවාස කාලය තුල සේවකයන්ට තමන්ගේ වැඩ වෙන්න ගන්න බැරි වෙන්නේ. ආයතනයේ පරිවාස කාලයක් දෙන්නේ ඒකනේ. මේ සේවකයා කොයිතරම් ගැලපෙනවද බලන්න. ඉතින් ඒ කාලය තුල සේවකයා අසාර්ථකයි නම් ආයතනයට පුළුවන් අයින් කරලා දාන්න. ඔන්න ඕක තමයි සේවකයෙකු ඉවත් කිරීමට ආයතනයකට සිදුවන අවස්ථාව. යන්න නැතුව වැඩට එන්න නැතුව ඉන්න එක, වැරදි හැසිරීම, සේවකයාගේ ඉල්ලීමක් මත හරියට සේවා කටයුතු ඉටු කිරීමේ නොහැකියාව, ඔයගේ 4-5ක් මතක තියාගන්න. හරි. ඔන්න එහෙමනම් චලනය කිරීමත් හරි. ඒතර චලනය කිරීම වල එහෙම ගොඩක් දේවල් නෑ මතක තියාගන්න. දැන් සේවකයන් චලනය කිරීමේදී මෙන්න මේ ක්‍රම 4 මතක තියෙන්න ඕනේ. ඒක උසස් වීම ලබා දීමේදී බල නිර්ණායක කියලා දුන්නා. සේවකයෙක් අයින් කරන්නේ මොන වගේ හේතු මතද කියලා දුන්නා. හරිනේ. දැන් ගන්න බලන්න ඊළඟ කාර්යය තමයි දුක්ගැනවිලි විසඳන්න තියෙන්නේ. දැන් අන්න ඒක දුක්
හරිද? දැන් ඔන්න HR මැනේජර් කෙනෙක් වුණාම කරන්න තියෙන තවත් වැඩක්. මොකක්ද වැඩේ? සේවකයන්ගේ දුක් ගැනවිලි විසඳන්න. සේවකයන්ගේ දුක් ගැනවිලි විසඳන්න. හරි. මොකක්ද ඒ කතාව? අපි රිවිෂන් එකේ කරපු හින්දා දැන් පොඩ්ඩක් මතකනේ ඕවා. දුක් ගැනවිලි කියන්නේ යම් කිසි තැනක පුතේ සේවකයෙක් වැඩ කරනකොට, ජොබ් එකක් කරනකොට එතන එනවනේ සේවකයාට යම් කලකිරීම ඇති වෙන තත්ත්වයන්. සේවකයා අතෘප්තියටපත් වෙන දේවල් සිද්ධ වෙනවා එතන. එතකොට මේ සේවකයා ඉන්නේ කලකිරීමකින්. මානසික වශයෙන් අසහනයකින් ඉන්නේ. එතකොට අන්න ඒක තමයි දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ. ෆිට් එකේ නෑ වැඩ කරන්න බෑ, ෆිට් එකේ වැඩ කරන්න බෑ, මොකක් හරි අවුලක ඉන්නේ. අපේ වචනෙන් කියනවා. එහෙම අවුලක ඉන්නකොට සේවකයෝ නිකන් කොයි වෙලේත් ඉතින් මැසිවිලි නගනවා. ඒකනේ තියෙන්නේ. Tamanට මොකක් හරි වැඩ කරන දන අවුලක් තියෙනවා නම් ඒක නිකන් අපි කියන්නේ කන් එදිරි ගන්නවා කියනවා, මැසිවිලි නගනවා. ඒ වගේ තියෙන්නේ. හැම වෙලේම එක්කෝ සේවකයෝ ඒක කුටු කුටු ගගා කතා වෙනවා. එහෙම නැත්නම් ප්‍රධානීන්ට ගිහිල්ලා කොයි වෙලේත් පැමිණිලි කරනවා. එහෙම නැත්නම් වැඩ කරනකොට නිකන් කිසි ෆිට් එකක් නැහැ. ඔය කරන්නම් වාලේ කරනවා. එහෙම තියෙනවා දුක් ගැනවිලි කියන ඒවා සමහරව ඒක ප්‍රකාශ කරන දුක් ගැනවිලි තියෙනවා. ප්‍රකාශිත දුක් ගැනවිලි ඒවට කියන්නේ. සමහර ඒවා තියෙනවා අප්‍රකාශිත දුක් ගැනවිලි. ඒ කියන්නේ නැහැ. Tamanට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි යාගේ චර්යාවෙන් තේරෙනවා මොකක් හරි අවුලක ඉන්නේ කියලා. දැන් ඕගොල්ලෝ වුණත් සමහර විට මොනවා හරි අවුලක් තියෙනවා නම් ගෙදරට කියන දේවලුත් තියෙනවා, කියන්නේ නැති දේවලුත් තියෙනවා. හැබැයි ගෙදර මිනිස්සුන්ට තේරෙනවනේ ඔයා අවුලක ඉන්නවනේ. නිකන් ඔහේ ඉන්නවා බුම්මගෙන ආහනයකට විතරක් උත්තර දෙනවා. දැන් සමහර ඒවා දැන් ඔයාලට මොනවා හරි ඉල්ලන්න එහෙම ඕනි වුණාම ගෙදර කාගෙන් හරි ඕක ඩිරෙක්ට් ඉල්ලන්නේ නැහැනේ. බණී කියලා. එමින්සරේ නිකන් ගෙදර මිනිස්සු අහන කම්ම ඉන්නවා. අහන්න සලස්වනවා. එහෙට යනවා ගස්සගෙන මෙහෙට යනවා. ඇයි කියලා අහන එකපාරට කතා කරාම කන්න හරි මං කන්නම් මට ඕන වෙලාවක කියනවා. අර නිකන් ගෙදර මිනිස්සුන්ගෙන් අස්සව ගන්න හදන්නේ. ඇයි මොකද්ද තියෙන ප්‍රශ්නේ කියන්නේ. කෙලිම ප්‍රශ්න කියන්නේ නැහැ එන්නේ. ඉඟි විඟි වලින් නිකන් චර්යාවෙන් පෙන්නනවා. අවුලක ඉන්නේ. විශේෂයෙන් කාන්තා පාර්ශවයට තමයි ওই විශේෂී හැකියාව තියෙන්නේ. එතකොට ගෙදර මිනිස්සු තේරුම් ගන්නවා. මොකක් හරි අවුලක ඉන්නේ කියලා තමයි හරියට අහනවා. සමහරට ගෙදර මිනිස්සු තේරුම් අරගෙන පාඩු වෙනවා. ඒක තව මලපයි. ඒ අහයි කියලා එහෙම කරන්නේ සද්ද නොකර ඉන්න ඕනේ අහන්න නැතුව. ඒ අර විදිහට රඟපාලා බැරිම තැන එතකොට ඇවිල්ලා කියන්නේ නැත්නම් මොකක් හරි තියෙනවනේ. අර ඉඟි පිඟි දානකොට දැන් අපිට තේරෙනවා මොකක් හරි අවුලක ඉන්නේ කියලා. අපි නිකන් දැනුම් ලෑවගේ ඉන්නේ. හරි. අන්න ඒ වගේ. ඉතින් ආයතන වලත් ඔය කතන්දර තියෙනවා. ඔය සෙල්ලම් ටික තියෙනවා. මහා වෙලාවට සේවකයා ගිහිල්ලා ඉහළ නිලධාරියෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා, පැමිණිලි කරනවා. සාධාරණයක් ඉෂ්ට කරගන්න. සමහර විට ඒක කියන්නේ නැහැ. මොකද සමහර දේවල් කියා ගන්න බැරි දේවල්. දැන් ගෙදර තමන්ගේ ගෙදර ප්‍රශ්නයක් වගේ ගන්නම් ඉතින් කාට පැමිණිලි කරන්න ආයතනයේ ගිහින්. හැබැයි සේවකයා වැඩ කරන විදියෙන් පේනවා මේ සේවකයා මොකක් හරි ප්‍රශ්නක ඉන්නේ කියලා. ගෙදර ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, සමහරට ආයතනයේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රශ්න. හැම එකම කියන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. කොහොම හරි කමන්නේ සේවකයෙක් ඒ වගේ අර කලකිරීමකටපත් වෙලා ඉන්නවා නම් ඒක ආයතනයට බලපාන. HR මැනේජර්ලා හැටියට සේවකයාගේ කටයුතු ටික කරන අය හැටියට ඒක හොයන්න ඕන. මොකද්ද මේ සේවකයන්ට තියෙන ප්‍රශ්න කියලා හොයන්න ඕන. හොයලා ඒව ටක් ගාලා විසඳලා දෙන්න බලන්න ඕන. මොකද මේක හරි ඩේන්ජර් වැඩක් මේ දුක් ගැනවිලි කියන ඒවා. දුක් ගැනවිල්ල කියන්නේ මහා විශාල කාර්මික ක්‍රියාවක මුල් අධියර කියලා අපි කියනවා. ඒ කියන්නේ ලොකු පිකටින් එකක ලොකු වැඩ වර්ජනයක පෙර නිමිත්තක් තමයි දුක් ගැනවිල්ල කියන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී සේවකයා සූත්‍රීය සමිති විදියට එකතු වෙලා මුළු ආයතනයේම ලොකු වැඩ වර්ජනයකට යන්න පුළුවන්. දැන් ඔය ගුරුවරු වර්ජනයකට ගිහින් තියෙන්නේ. දැන් ඔය ඇවිල්ලා මේ එකපාරට දඩස් ගාලා ආණ්ඩුවෙන් අරක ඉල්ලලා මෙන්න මේ අපි වැඩ වර්ජනය කරනවා කියලා යනවා නෙවෙයි කාලයක් තිස්සේ තමන්ගේ මේ ඉල්ලීම් ඉල්ලලා තියෙනවා. එතන ඒවට කන්නෝදී ඉඳලා තමයි දැන් එතකොට දැන් රජයට මේක කන්ට්‍රෝල් කරගන්න බැරි මට්ටමකට රජය කොර වෙච්ච වෙලාවක මේකට එහෙම නැගී හිටිනව ගුරුවරු. කරන්න දෙයක් නැහැ ඒක. එක්ක ඉල්ලීම් දෙන්න වෙනවා. නැත්නම් මොකක් හරි විසඳුමක් දැන් රජයට දෙන්න වෙලානේ ඉතින්. අන්න ඒ වගේ. එතන කාර්මික ක්‍රියාවක මුල් අධියර තමයි දුක් ගැනවිලි.
ඒ නිසා HR මැනේජර්ලට කියනවා දුක් ගැනවිලි ඇති වූවහම විසඳන්න. අර නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්න එපා. මේ පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැනටදී. ඕක හොයලා බලලා විසඳලා දුන්නොත් දුරදිග යන්නේ නැහැ වැඩි. ඕක විසඳලා දුන්නේ නැත්නම් සමහර විට මේ ප්‍රශ්නේ දුරදිග ගිහිල්ලා සේවකයෝ එක්ක අයින් වෙලා ගිහිල්ලා එක්ක වැඩ වර්ජන වලට ගිහිල්ලා පිකටින් කරලා ආයතන කීර්ති නාමය නැති වෙලා දේපල හානි වෙලා ලොකු කේස් එකක් වෙන්න පුළුවන්. එන්න වෙලාසලින් විසඳන්න කියලා කියනවා. රැකියාව හෝ රැකියා කියන ටියුට් එක රැකියාව හෝ රැකියා පරිසරයේ සම්බන්ධයෙන් සේවකයෙකු හෝ සේවක කණ්ඩායමක ඇතිවන මානසික කලකිරීම. කලකිරීම එහෙම නැත්නම් දුක් ගැනවිලි ලෙස නිර්වචනය කළ හැකියි. ඒ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත විය හැකියි. දුක් ගැනවිලි කාර්ය බලවලට ඍජුවම බලපාන. සේවකයෙක් අවුලෙන් ඉන්නවා කියන්නේ සේවකයාගේ කාර්ය බලයට ඒක අනිවාර්යෙන් බලපාන. ආයතනයේ පරමාර්ථ දුරු කර ගැනීමට ඒවා බාධාකාරී වේ. සේවක දුක් ගැනවිලි කාර්මික ආරවුල් වල මුල් අධිරයි. එබැවින් මුල් අවස්ථාවේම සේවක දුක් ගැනවිල්ලක් විසඳීමට පියවර ගත යුතුයි. මුලින්ම විසඳලා දාන්න කියලා කියන්නේ. ඔන්න දීලා තියෙන දුක් ගැනවිලි ඇති වෙන්නේ හේතු. ප්‍රධාන හේතු හැටියට තියෙනවා දැන් ඔතන හේතු 6ක්. හරිද? ඒ ප්‍රධාන හේතු යටතේ දීලා තියෙනවා ඒ හේතු වලට උදාහරණ. ඉතින් විශේෂයෙන් ප්‍රධාන හේතු ටිකවත් මතක තියාගන්න. සේවකයා මානසික වශයෙන් කලකිරීමකටපත් වෙන එකනේ දුක් ගැනවිල්ලක් කියන්නේ. ඒ විදිහට කලකිරීමකටපත් වෙන්න හේතු. සේවකයා අවුලෙන් ඉන්න හේතු. මෙදී රැකියාව ආශ්‍රිත හේතු තියෙනවා. ඒ කියන්නේ සේවකයා මේ අවුලෙන් ඉන්න හේතුව තමන්ගේ මේ ජොබ් එක සම්බන්ධ හේතුවක්. මොන වගේ හේතුද ජොබ් එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන් හේතු හැටියට දීලා තියෙන්නේ. රැකියාව විස්තරයේ සඳහන් නොවන රාජකාරී හා වගකීම් සේවාදායකයාට පැවරීම. අර පත්වීමේ ලිපියේ යවනවනේ සේවකයා බදව ගන්නකොට. ඒකේ දාලා තියෙනවනේ යාට කරන්න තියෙන වැඩ. යාගේ තනතුර ගැන එහෙම. එතකොට සේවකයා ගෙදර ඉඳන් එනකොට හිතාගෙන ඉන්නේ මට දැන් මෙන්න මේ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඒකට තමයි මාව පත් කරලා තියෙන්නේ. වැඩට ඇවිල්ලා ටික දවසක් යනකොට ඒකේ නැති පිච්ච වෙන වැඩ පවරනවා. එතකොට සේවකයාට බලපයින්නෝනේ ඉතින් අපෝ මම ගත්තේ මේ අවල් වැඩේට කියලා. දැන් මේ තව වැඩ තුන හතරක් මට දාන්න. පරිවැඩි කළත් නෑ එහෙම දැම්මයි ඉන්නේ. ඉතින් අර ඒක කැමති නෑ සේවකයාට. Tamanට තියෙනනේ තත්වයක් කියලා දෙයක්. දැන් තමන්ගේ මේ තනතුරේ හැටියට කල යුතු වැඩ ටිකක් ඒකේ දාලා තියෙනවා. දැන් ඊට වඩා නිකන් පහත් තත්ත්වයේ වැඩම අපි කියමුකෝ. පල්ලෙහා තනතුරක සේවකයෙක් කරන්න ඕනි වැඩ අර ඉහළ තනතුරකෙක්ට කියනවා කරන්න කියලා. ඒකට කැමති නැහැ සේවකයෝ. තමන්ගේ තත්ත්වයට හරියන්නේ නැහැ ඊට පස්සේ. ඉතින් ඒක නිසා ඒක දුක් ගැනවිල්ලකට හේතුවක් වෙනවා. තමන්ගේ රැකියාව කිවිසුමේ නැති වැඩ පවරනවා කියනවා. සේවාදායකයාගේ දැනුමට කුසලතාවලට නොගැලපෙන රැකියාවකට යුක්ත කරවීම. එතනක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය ජොබ් එකක් නැතුව ඉන්නකොට ඉස්සර වෙලාම Tamanට හම්බ වෙන ජොබ් එකේදී මිනිස්සු ඕක හිතන්නේ නැහැ. ඕගොල්ලෝ උනත් කවදා හරි ඉගෙනගෙන ඉස්සර වෙලාම රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න කාලය වෙනකොට එච්චර නෑ. ඔයාලට එතකොට තියෙන අර ජොබ් එකක් කරන්න තියෙන ආසාව මේනියාව විතරනේ. එතකොට ඉතින් ඔන්න මොකක් හරි තනතුරක වදව ගන්නවා කියලා ඔන්න යනවා. ගිහිල්ලා දැන් වැඩ කරගෙන යනකොට ඔන්න ටික ටික ඔයා තේරුම් ගන්නවා ඔයාගේ දැනුම කුසලතාවලට ගැළපෙන වැඩක් නෙමෙයි ඔයා මේ කරන්නේ. ඔයාට වඩා අඩු අධ්‍යාපනයක් තියෙන කට්ටියත් උඩ පුටු වල ඉන්නේ. ඔය තේරෙන කාලයක් යනවනේ. එතකොට ඒක මානසික වශයෙන් කලකිරීමකට හේතු වෙනවා. දැන් ඔයා ගිහින් තියෙන්නේ සමහරවිට චාටඩ් කරලා ඩිග්‍රියකුත් තියාගෙන. ඩිග්‍රියක් වන්න නැති එකෙක් ඔයාට අන දෙනවා. ඔයාගේ ඉහළ නිලධාරියා වෙලා ඉන්නේ. දැන් මුලින්ම ජොබ් එකට යනකොට ඔයා දන්නේ නැති වුණාට පස්සේ ඔයා හොයාගන්න ඕනේ ඕක. එතකොට ඒක දුක් ගැනවිල්ලකට හේතුවක් වෙනවා. ඇයි මාව මේ පහළ තනතුරකට දාලා තියෙන්නේ මගේ අධ්‍යාපන සුසුකම් වල හැටියට මට මීට වඩා උඩ තනතුරකට යන්න පුළුවන් නේ කියන්නේ. අන්න ඒකනේ මම අර දවසක් කිව්වේ රැකියාවලට ඉල්ලලා තියෙන සුසුකම් වලට වඩා සුසුකම් වැඩි නම් ඔයාට ඒකත් ඔයාව තෝරා නොගැනීමට හේතුවක්. මොකද හරියට HR මැනේජර් බලනවා නම් එයා දන්නවනේ තනතුරේ හැටියට මොනවද තියෙන්න ඕනේ සුසුකම් කියලා. ඒ සුසුකම් තියෙන කෙනාව තමයි ගන්නෙ. ඊට වඩා වැඩිපුර සුසුකම් තියෙන කෙනාව ගන්නෑ. ගත්තොත් වෙන්නේ ඕක තමයි. මුල්ලවදීදී ගමන් නැහැ කියලා ආවට පස්සේ තමයි ඔයාව හොයාගන්නේ. මට මීට වඩා හොඳ එකකට ගිය හැකි කියන එක තේරුම් ගන්නවා දවසක. එතකොට ඉතින් ආයතනයේ ප්‍රශ්න දානවා. එහෙම නැත්නම් ආයතනයෙන් අයින් වෙනවා. ඒක ගන්නකොටම බලලා සුසුකම් වැඩි නම් ගන්නත් හොඳ නැහැ. ඊට අමතරව රැකියාව ආශ්‍රිත හේතුනේ ඕවා. සේවා තත්ත්වයන් ආශ්‍රිත හේතු තියෙනවා. දුක් ගැනවිලි ඇති වෙන්න හේතු. වැඩ කරන තැන තියෙන එක එක ප්‍රශ්න.
රැකියා ස්ථානය හෝ කාලය වෙනස් කිරීම. දැන් තමන් වැඩ කර ඉන්න තැන තියෙන්නේ. ඒ තමන්ගේ පුටුව. එහෙම තැන එතන වැඩ කර ඉඳලා එකපාරටම තැන වෙනස් කරලා එක්ක වෙන තට්ටුවකට යවලා එහෙම නැත්නම් වෙන බ්‍රාන්ච් එකකට ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් තමන් යම් කිසි තැනක ගිහිල්ලා වැඩ කරනකොට හරි එතන යම් කාලයක් ජීවත් වෙනකොට අපි එතන වටපිටාව අපිට ආස විදියට ගොඩනගා ගන්න ඕනේ. අපිට එතන යාළුවෝ ටිකක් හැදිලා එතන නිකන් අපිට නිකන් පුරුදු වෙලා පොඩි නිකන් සමීප බවක් එතන ඇති වෙනවනේ. ඒක එක පාට වෙනස් කරාම අපිට ආය යවුල්නේ පොඩ්ඩක්. දැන් ඒ බ්‍රාන්ච් එකේ අපි කට්ටිය එතන ඒක සෙක්ෂන් එකේ ඉන්න කට්ටිය එන ෆිට් එකේ කට්ටිය එකට කන්නේ එකට දේ බොන්නේ ට්‍රිප් යනවා කට්ටිය පස්සේ වෙන වෙනම ඒගොල්ලන්ගේ ගෙවල් වල කියලා එනට ෆිට් දැන් ඒ සෙක්ෂන් එකේ කට්ටිය. එහෙම ඉන්නකොට එකපාරට වෙන බ්‍රාන්ච් එකකට ට්‍රාන්ස්ෆර් එකක් තියෙනවා. පඩිය ඒකම හම්බ වෙනවා. තනතුරත් ඒකමයි. හැබැයි ටිකක් මානසික කලකිරීමකට ලක් වෙනවනේ. දැන් ආයෙ වෙන බ්‍රාන්ච් එක. එතන ඉන්නේ උන් අඳුරන්නෙත් නැහැ. එතෙන්ට පුරුදු වෙන්නත් ඕනි දැන් ගිහිල්ලා. ආයෙ අමුතුවෙන් අර තත්ත්වය හදාගන්න එපා දැන්. ඉතින් ඒවා දුක්ගැනවිලි වලට හේතු වෙනවා තමන්ගේ වැඩ කරන තැන වෙනස් කරලා ගන්න. දැන් ඕගොල්ලෝ පන්තියක වාඩි වෙන වුණත් ඒ තැන් තියෙනවානේ වාඩි වෙන හැමදාම වාඩි වෙන තැන් තියෙනවා ඒ එකම ළමයි ටික. ඒ මූණු බව අපිට මතකයි. අන්න අර මුල්ලේ ඉන්නේ අර සෙට් එක. දැන් හිටපු ගමන් පිටිපස්සේ මේ දැන් ඔය පන්තියට පරක්කු වෙලා එම ආවම ළමයි මොකද කරන්නේ? අර තමන්ට අදාළ තමන්ගේ නියම තැනට එන්න බෑ. පන්තිය මැදින් එන්න බෑ. උන් එහෙම පිටිපස්සේ කොහේ හරි තැනක ඔන්න වාඩි වෙනවා. වාඩි වුණාට ඉන්ටර්වල් දෙනකන් ඉන්නේ අර පුරුදු තැනට එන්නේ. ඉන්ටර්වල් එන්නේ කොයි වෙලේද කියලා බලාගෙන ඉන්නේ ටක් ගාලා බෑග් එකක් උස්සගෙන එනවා අර පුරුදු තැනට. අය යාළුවෝ එමින් එතනනේ. සමහරව නිකන් ගෙදර වගේ හදාගෙන අර මුල්ලක් සෙට් කරගෙන හේතුවක් දාගෙන එහෙම හදාගෙන තින්නේ හැමදාම පන්තියේ ඉන්න තැන. ඔය කරන හෝල් එක වෙනස් කරත් ළමයින්ට බලපයින්නේ ඒකනේ. ඒක තමයි පුරුදු දැන්. ඒක තමයි නිකන් ගෙදර වගේ නිකන් තියෙන්නේ. ඉතින් එහෙම කියලා රැකියාව කරනකොට වුණත් ඒත් මිනිස්සෙක්නේ. අර තමන්ගේ තැන වෙනස් කරාම ඒක කලකිරීමකට හේතු වෙනවා. වෘත්තීය සෞඛ්‍ය හෝ ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් රැකියා ස්ථානයේ පැවතීම. එහෙම නැත්නම් සමහර විට මේ සේවකයාට මේ දුක් ගැනවිල්ලට හේතු වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ සෞඛ්‍යයට ආරක්ෂාවට තරජනයක් වෙන තත්ත්වයක් ඒ වැඩ කරන තැන තියෙනවා. ඒ කියන්නේ දැන් තමන්ට තේරෙනවා මෙතන මේ කාලයක් වැඩ කරොත් අනිවාර්යෙන් මට මොකක් හරි ලෙඩක් හැදෙයි. ඒක මොකක් හරි ස්මෙල් එකක් එනවා නිතරම මේ එතන වැඩ කරද්දී. එහෙම නැත්නම් එතන මොකක් හරි ඩස්ට් එක එනවා. එතන වැඩ කරද්දී. එක්ක එතන නිකන් මොනවා හරි ලොකු ලයිට් එකක් දාලා ඒ එළියට නිකන් මොකක්ද වෙනවා. ඉතින් කාලයක් මෙහෙම හිටියොත් ඇස් පේන්නේ නැති වෙයි කියලා බයි. සමහර වෙලට එතන අනතුරු වෙන්න පුළුවන් තැන. ලිස්සල වැටෙන්න පුළුවන්. කරන්ට් වදින්න පුළුවන්. ගිනි ගන්න පුළුවන්. එහෙම තැනක වැඩ කරනකොට සේවකයාට කොහොමද හිතේ පිට එකේ වැඩ කරන්න බෑනේ. බය එක වැඩ කරන්නේ. ඒකත් දුක් ගැනවිල්ලකට හේතුවක් වෙනවා. තමන්ගේ සෞඛ්‍යයට ආරක්ෂාවට හානියක් වෙන විදිහකට වැඩ කරන්න කිව්වොත් හරි දෙකයි. රැකියාව ආශ්‍රිත හේතු තිබ්බා, සේවා තත්ත්වයන් ආශ්‍රිත හේතු තිබ්බා. ඊළඟට තියෙනවා මානව සම්පත් කළමනාකරන ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි වලට අදාළ හේතු. සමහර විට පුතේ සේවකයාගේ මේ දුක් ගැනවිල්ලට හේතු වෙලා තියෙන්නේ මොකද්ද? මානව සම්පත් කළමනාකරන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් දුක් ගැනවිලි විසඳන්නත් ඕනේ HR මැනේජර් තමයි. සේවකයාත් එක්ක කතා කරලා බැලුවාම මේ සේවකයාගේ මේ කලකිරීමට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? HR අංශයේ අඩුපාඩුව. මානව සම්පත් අංශයේ අඩුපාඩුවක්මයි වෙලා තියෙන්නේ. ඒත් ඉතින් එයා විසඳලා දෙන්න ඕනේ. දැන් මේකමකෝ දැන් මානව සම්පත් කල්පනාකරණේ වැටුප් නිර්දේශ කරන්නේ උසස් වීම් දෙන්නේ මාරු වීම් දෙන්නේ ඒ වගේ ඒවා කරන්නේ. සමහර වෙලාවට සේවකයා අවුලකින් ඉන්නවා එයාට උසස් වීමක් දුන්නේ නැහැ කියේ. ඒතකොට එතන අවුල තියෙන HR මැනේජරුත් එක්ක තියෙන ප්‍රශ්නයක් එතන තියෙන්නේ. එහෙම නැත්නම් එයාට හිමි වෙන්න තිබ්බ උසස් වීම වෙන කෙනෙක්ට තියෙන්නේ. එක්කෝ අස්සේ සුසුකම් තියෙන කට්ටිය ඉද්දි එළියෙන් කෙනෙක් කරගෙන. තනිකර මානව සම්පත් කල්පනාකරුවන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇතිවෙන දුක් ගැනවිලි. බලන්න. වැටුප් වේතන දිරිදීමනා සම්බන්ධ හේතු තියෙන්න පුළුවන්. Tamante හිමි වෙන්න තිබු උසස් වීමක් වෙන සේවකයෙකුට දුන්නා කියලා සේවකයා අවුලෙන් ඉන්නවා. හරියට උසස් වීම දුන්නේ නැහැ කියලා උසස් වීමක් ලැබෙන කාලේ හරි තාම දුන්නේ නැහැ කියලා අවුලෙන් ඉන්නවා. ඔය ඇවිල්ලා මොනවාද? මානව සම්පත් කළමනාකරන ප්‍රතිපත්ති වලට අදාළ වෙන හේතු. රැකියාව ආශ්‍රිත හේතු, සේවා තත්ත්වයන් ආශ්‍රිත හේතු, මානව සම්පත් කළමනාකරන ප්‍රතිපත්ති වලට අදාළ හේතු.
ඊට අමතරව තියෙනවා සංවිධාන නීති රීති උල්ලංඝනය කිරීම වලට අදාළ හේතු. ඒ කියන්නේ සේවකයා සංවිධානයේ මොනවා හරි නීති රීති උල්ලංඝනය කිරීමක් කරනවා. ඒකට අදාළව එයා දුක් ගැනවිල්ලකුත් ඇති වෙලා. ඉතින් තමන් ආයතනයේ නීති රීති උල්ලංඝනය කිරීමක් කරා නම් ආයේ ඒකෙන් තමන්ට කලකිරීමකටපත් වෙන්න හේතුවක් නැහැ. තමන් වැරද්දක් කරානේ. ඒ වැරද්දක් කරපු එකට වඩා මෙතන දුක් ගැනවිල්ල වෙලා තියෙන්නේ මොකද්ද? එකම වැරද්දට දීපු දඬුවම වෙනස් නා. දැන් මීට සතියකට විතර කලින් ඔය වැරද්දම කරා මෙතන වෙන එක්කෙනෙක්. එයාගේ වැඩ තහනම් කරා දවස් 2කට. දැන් අද මම මේ වැරද්ද කරා මට සතියකට වැඩ තහනම් කරා. අනේ දැන් එතන මට එන හිතට එන දේ මොකද්ද? වැරද්දට දඬුවම ලැබිච්ච එකට වඩා මට එතන අර හිතට එන ආවේගය තමයි. ඉතින් අනුන්ට දවස් 2යි වැඩ තහනම් කරේ මට සතියයි. ආන්න මට අසාධාරණයක් වුණා කියන හැඟීම එතන එනවා. වැරද්දකට දෙන දඬුවම වුණත් සාධාරණ වෙන්න එපා. දැන් ලංකාවේ අර සල්ලි තියෙන මිනිස්සුන්ට ලැබෙන දඬුවමුයි දුප්පත් මිනිස්සුන්ට ලැබෙන දඬුවමුයි අතර අපිට ලොකු අසාධාරණයක් පේනවනේ සමහර වෙලාවට. මැදි ඇමතිවරු හොරා කනවා, ඒවා අහු වෙනවා, චාටර් වෙනවා, ඒ වුණාට දඬුවම් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා වැරද්දක් කළා පොලිසියට ගියොත් එහෙම දවසක් විතර ඉඳලා තමයි අපක් උනත් දෙන්නේ. මේ සමහරුන් අත්තරංගුවට ගත්තා කියනවා විනාඩි 5න් අප දීලා. දැන් අර ඊයේ පෙරේද මොකක්ද අර පොඩි එකෙක් වාහනයක් පදවගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සුන් මැරිලා තාම මේකේ අත් කකුල් කැඩිලා. හැබැයි ඒක එච්චරම දැන් නෑ කතන්දරයක් ඒක නිකන් යට ගියා. ඒක සාමාන්‍ය ගමක ඉන්න පොඩි කොල්ලෙක් අතින් එහෙම වුණා නම් මහා වාහනයක් ඕනේ නැහැ බයිසිකලයක ගිහිල්ලා ලයිසන් නැතුව කොයි හරි වාහනයක් හප්පලා වගේ දෙයක් වුණා නම් මොකද වෙන්නේ? සමහර විට අර බයිසිකලේ රාජසන්තක කරලා ලයිසන් කැන්සල් කරලා මාස ගානකට හිරේ ගිහිල්ලා වන්දි දීලා එන කතන්දර. අපි බලමුකෝ ඉතින් දැන් ඕකට මොකද වෙන්නේ කියලා. දැන් පහුගිය කාලෙත් අපි දැක්කනේ මැතිවරු ඇක්සිඩන්ට් කරලා මිනිස්සු මරනවා. වාහන හප්ප ගන්නවා. හැබැයි ඒව නෑ කේස්. අර මොකද්ද පහුගිය කාලෙක ඒත් ඔය SI කෙනෙක් යරි පොලිසියේ ලොක්කෙක්ගේ දුවෙක් වාහන සේල් එකක් අස්සට ගිහින් තිබ්බේ වාහනයක් පැදගෙන උඩු කරගෙන. ඉතින් ඒකෙත් මං හිතන්නේ ලයිසන් උත් නැති කතන්දරයක් ඒකෙත් ආරංචි වුණා. මොනවා වුණාද දන්නේ නැහැ. අන්න ඒ වගේ තියෙනවා. ඉතින් දැන් ආයතන වලත් එහෙම වුණාම ඒක සේවකයාගේ දුක් දැනෙවිල්ලට හේතුවක් වෙනවා. ඇයි අපිට කෙනෙකුට එක විදියක් තව කෙනෙකුට තව විදියක්. ඔය ආයතන වල ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ හේතුවක් ඕක. සමානාත්මතාවය නැති වුණාම මේ මැනේජර්ලා වැරද්ද කරනවනේ. තමන්ගේ හිතවත් අයට තමන් ගමේ අයට හිතවත් අයට එහෙම නැත්නම් තමන්ට යටින් මොනවා හරි පගාව එහෙම දෙන අයට එක සැලකිල්ල. ආයතනයේ වැදගත් විදියට වැඩ කරනවා. එහෙම නිකන් මැනේජර්ට වුණත් ඕනවට වඩා ඔලුව පාත් කරන්නේ නැහැ. කෙලින් වැඩ ඇත්ත කතා කරනවා. ඒ වගේ මිනිස්සුන්ට කපනවා මේ මිනිස්සු. ලකුණු අඩු කරනවා මොනවා හරි බොරු වේවත් එක කියන. එතකොට ඒක සේවකයාගේ හරගිරීමට හේතු වෙනවා. හරිනේ. ඒවා තමයි සංවිධාන නීති රීති උල්ලංඝනය කිරීම වලට අදාළ හේතු කියන්නේ. නීති ගැඩුවක් දඬුවම සාධාරණ වෙන්නේ නැහැ. නැත්තම් ඒක දුක් ගැනවිල්ලක් වෙනවා. නුසුදුසු පුද්ගල චර්යාව සම්බන්ධ හේතු තියෙනවා. සමහර විට පුතේ මේ දුක් ගැනවිලි වලට හේතුව ආයතනයේ මුකුත් කේස් එකක් නෙමෙයි. ඒ සේවකයාගේම තියෙන මානසික තත්ත්වය. මිනිස්සුන්ගේ තියෙනවනේ එක එක මානසිකත්වයන් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. දැන් සමාජයේ බහැලා බලනකොට අපිට පේනවනේ මිනිස්සු හිතාගෙන ඉන්න විදිහ. සමහරු වෙන ලොකු ලයින් එකේ ඉන්නවා අතිමානයෙන් ඉන්නවා. තවත් සමහරු නිකන් එන හීනමානයෙන් ඉන්නවා. Tamanට බෑ කියන මතේම Tamanට නෑ කියන මතේම හිතේ තියාගෙන නිකන් ඔහේ ඉන්නවා පැත්තකට වෙලා. සමහරු ඉන්නවා නිකන් එන ලොකු ලයින් එක දීගෙන ඉන්නවා. අධිතක්ෂේරුවෙන් Taman ගැන හිතාගෙන ඉන්නවා. ඉතින් ඒවා දුක් ගැනවිලි වලට හේතු වෙනවා පස්සේ. මොකද Tamanට නොලැබෙන දැන් මේකේ තියෙනවා ළඟා කරගත්ත නොහැකි අපේක්ෂා හෝ අවශ්‍ය තරමට වඩා යමක් පිළිබඳ අභිලාෂ සහිත වීම. ඒකේ මිනිස්යාගේ අවුලක් එතන තියෙන ආයතනයේ අවුලක් නෙවෙයි. ඕනවට වඩා බලාපොරොත්තු තියන් ඉන්නවා යම් යම් දේවල් ගැන. ඒ කියන්නේ Tamanට කරගන්න බැරි දේවල් කරගන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඉතින් ඒක නොලැබෙනකොට ඒක දුක් ගැනවිල්ලක් වෙනවා. දැන් Tamanට උසස් වීමක් ලබන්න සුදුසුකම් ඇත්තේ නැහැ දැන්. Tamanට වඩා ඒකට සුදුසුකම් තියෙන කෙනෙක් ආයතනයේ ඇස්සේ ඉන්නවා. ඒක දැන
අර මැනේජර්ලට කොට අල්ලගෙන ආවතේවකම් කරගෙන කේලම් ටික ගියාගෙන ඔන්න දැන් ඉන්නවා අරයට නැතුව Tamanට උසස් වීම දී කියන. මැනේජර්ලත් ඉතින් ඒ වගේ ගන්න දෙන්නේ නේ උන්ගෙන් ගන්න තියෙන වාසිය ෂේප් එකේ ගන්නවා. දැන් එතකොට අර සේවකයා හිතන් ඉන්නේ මොකද? එහෙනම් ඉතින් දැන් මට තමයි උසස් වීම දෙන්නේ අනිවාර්යයෙන්. හැබැයි උන් නියමිත කාලයේදී මැනේජර් උසස් වීම දෙනවා අනිත් එක්කෙනාට. එතකොට අර සේවකයාට ඔන්න බලපෑයි. එයාට කිව්වේ නෑ උසස් වීමක් දෙනවා කියලා. උසස් වීමට ගැලපෙන එක ආස්සේ ඉන්නවා. එහෙම ඉද්දි අරයා නිකන් හිතාගෙන. මැනේජර් මාත් එක්ක කතා කරනවා. එයාට මම මෙහෙම උදව් කරලා දිනනවා. ඒ හින්දා ඉතින් මට තමයි ඕක දෙනවා ඇත්තේ. ඒක ඉතින් ළමයි මැනේජර්ලගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ තමන්ගේ හිතේ තියෙන කේස් එක. තමන්ට කරගන්න බැරි දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. හම්බෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක හම්බෙන්නේ නැතිකොට හිතට දුකයි දුක් දැනෙවි. හරි. ඊළඟට ජේෂ්ඨ නිලධාරීන් කෙරෙහි වැරදි ආකල්ප. සමහර සේවකයෝ ඒක තමන්ගේම හිතින් හදාගෙන කියනවා. ඉහළ නිලධාරීන් ගැන එක වැරදි ආකල්ප ඇති කරගෙන. දැන් අපි හිතමු මේ නිලධාරියෙක් ගැන නිකන් හිතාගෙන ඉන්නවා මේ ඒක ආකල්ප ওই විදිහට ඇති වෙන්න පුළුවන්. සමහරවිට එයාට නිකන් හිතලා දිනවා මේ ප්‍රධානිය හැම වෙලේම මට වෙනස්කම් කරනවා. මාව කපනවා. අනිත් අයට තමයි එක දෙන්නේ. මම මොනවා කරත් නිකන් මාව හලන සීන් එකක් තමයි තියෙන්නේ කියලා එයාම හිතාගෙන. මැනේජර් ඇත්තටම එහෙම නැහැ. මේ සමහර මිනිස්සු එහෙම නිකන් මේ මිනිස්සුගේ හැසිරීම බලලා කතාව බලලා එක එකව හිතා ගන්නවා. එක එකට චරිත සහතික දෙනවා පිටින් බලලා. දැන් සේවකයන්ගත් ඉතින් ඒක එහෙම ප්‍රශ්න තියෙනවා. ඉහළ නිලධාරියෙන් ගැන වැරදි ආකල්ප තියාගෙන ඉන්නවා. එක්ක කාගේ හරි කේලමක් අහලා, එක්ක ඒ මිනිහාගේ පෙනුම දැකලා, එක්ක ඒ මිනිහයාගේ වැඩ කිරීමේ ශෛලියත් එක්ක වැරදි අවබෝධයෙන් තියාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒක දුක් ගැනවිල්ලක් නෙමෙයි. අය අර සේවකයා හිතාගෙන ඉන්නේ මේ ප්‍රධානියා Tamanට තමන්ව පල්ලෙහාට දානවා කියන්නේ තමන්ට උසස් වීමක් දෙන්න ඕක නම් ඉතින් මට දෙන්නේ නැහැ ඩීජේට. මායික තරහයිනේ කොහොමද? අර මිනිස්සයා ඇත්තටම තරහ නැහැ. සේවකයා හිතන්නේ නෝක මායික තරහයි කියන. මොකද සමහර විට තමන් කාලයකට ඉහතදී ඇති වෙච්ච යම් ප්‍රශ්නයක් එහෙම තියෙනවා. දැන් මම ජොබ් එකකට ගියා. ජොබ් එකකට ගිහිල්ලා මගේ ඊළඟදාරියා එතෙන්දි තමයි මම දැක්කේ. බලද්දි මාත් එක්ක මීට කාලයකට කලින් පොඩි කේස් එකක් දාගත්තු එකේ. එතකොට දැන් මම මේ මිනිස්සයා දිහා හැම වෙලේම බලන්නේ මෝ මගෙන් පරිගන්න තමයි ඇත්තේ කියන හැඟීමෙන්. මේ මිනිස්සයා සමහර විට මේ දේවල් අමතක කරලා දැන් ආයතනයේ තුන ආයතනික වශයෙන් විතර වැඩ කරනවා ඉතින්. අර මිනිස්සයා මට බැන්නත් මට හිතෙන්නේ ඔය බනින්නේ බොරුවට. ඔය වැරද්දට නෙවෙයි බනින්නේ ඇරියස් එකට බනින්නේ ඔය හිතේ දිනවනේ මම ඒ කාලේ කරපුවා අන්න එහෙම කියන. කියලා දුක් ගැන විදිහට හේතු වෙච්ච එක තාගේ ප්‍රශ්න නෙවෙයි තමන්ගේ ප්‍රශ්න. සේවක අධි අභිමානයි. කියලා මම අර කිව්වේ අධිමාණයෙන් ඉන්නවා. තමන් තමා රොක්ක තමන්ට තමා හොඳටම පුළුවන්. හරි. දැන් වේනවනේ ඔය අධිමාණයෙන් කතා කරපු උදවිය දැන් පීචම් වෙලා ඉන්නේ. හා එහෙම ඉන්නව තමයි. මේවා මොනවාද මේවා? මොනවා කරන්න බැරුව දැන් ජනාධිපතිතුමත් මොකද කිව්වේ? යුද්ධ කරපු අපිට මේවා මොනවාද කොරෝනා නම් මොනවාද? එමනේ කිව්වේ. දැන් ඔය යනගෙන තියෙන්නේ යන ගන්න ඕනේ උපරිම විදිහට. හා අන්න ඒකයි කියන්නේ. අධිමාණයෙන් ඉන්නවා කියන්නේ ඒක Tamanටම වස්තු දුක් දෙනවිල්ලක් වෙනවා. Tamanට අර එක කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, Tamanට කොහොමත් පුළුවන්. අර O level A9ක් ගත්තාම A level කරන කාලෙදිත් ඔය කේස් එක එනවනේ ළමයින්ට. O level A9ක් ගත්ත එක A level පන්තියේ ඉන්නේ ටිකක් උඩින්. අධිමාණයෙන් ඉන්නවා. මම ඉතින් කොහොමත් O level A9යි. A level ඉතින් මම කැම්පස් යනවා කොහොමත් කියලා. බලනකොට වෙන රිසල්ට් ආවම A level කැම්පස් ගිහින් නැහැ අර එහෙම මෙහෙම O level පාස් වෙච්ච ළමයි පාස් වෙලා. ඒතර අර ළමයට දැන් එන දුක් ගැනවිල්ල නෑ හිතාගෙනම හිටියේ යයි කියලා. යන්න try කරෙත් නෑ යයි කියලා හිතාගෙනම හිටියේ. එහෙම වෙනවා ඉතින්. හරි. ඔන්න ඒවා ඇවිල්ලා පුද්ගල චර්යාව සම්බන්ධ හේතු. දැන් මොනවාද අපි මේ කතා කරන්නේ සේවකයන්ගේ දුක් ගැනවිලි ඇති වෙන්න හේතුනේ. තව අවසාන වශයෙන් හේතුවක් තියෙනවා රැකියාවෙන් පිට බාහිර පරිසරයේ සම්බන්ධයෙන් ඇති වෙන හේතු. රැකියාවෙන් පිට කියන්නේ පුතේ ගෙදර ප්‍රශ්න එහෙම තියෙනවනේ. දැන් සේවකයෙක්ගේ ගෙදරක තමන්ගේ පෞල් ප්‍රශ්නයක් වුණා කියන්නකො. පෞල් ප්‍රශ්න මේ මිනිස්සයා මිනිස්සෙක්නේ.
ඒතකොට මේ මිනිස්සයාගේ ගෙදර ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ හිතේ තියාගෙන තමයි වැඩට එන්නේ. ජොබ් එකට එන්නේ. ජොබ් එක කරද්දී අර ගෙදර ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අමතක කරලා මෙතෙන්ට හිත යොමු කරන්නේ මේ මිනිස්සයා rahat වෙලා නැහැ. ඉතින් එතකොට දුක් ගැනවිල්ලක තමයි ඉන්නේ සේවකයා. අයියා මොකක් හරි ආයතනයේ කේස් එකක් නෙවෙයි බලන් ගියාම ගෙදර ප්‍රශ්නයක්. ඒතර HR මැනේජර්ලා ඉතින් ඒවට කරන්න දෙයක් නැහැ නේ. කරන්න දෙයක් නැහැ කියලා බෑ. ගෙදර ප්‍රශ්නයක් වුණා සේවකයාත් එක්ක ඒ ගැන කතා බහ කරලා විසඳුමක් දෙන්න පුළුවන්ද බැරිද කියලා හරි බලන්න ඕන. විසඳන්න පුළුවන් දෙයක් නම් විසඳලා දෙන්න ඕන. ඒකත් දුක් ගැනවිල්ලකට හේතුවක් වෙනවා සේවකයාගේ තියෙන පිටස්තර ප්‍රශ්න. ගෙදර ප්‍රශ්න, ගමේ ප්‍රශ්න ඒවා බලපන්. අයිද ඒක ඉතින් වැඩ කරන්න බෑනේ. දැන් ගෙදර ලොකු ප්‍රශ්නයක් තියාගෙන මට ඇවිල්ලා පුළුවන්ද ඒක ඉතින් ඕගොල්ලන්ට උගන්වන්න වෙනදා වගේ උගන්වන්න බෑ. ඒක ඕගොල්ලන්ට ඊළඟට පේනවා. මොකක් හරි අවුලක ඉන්නේ කියලා. ඒ අවුලට හේතුව ආයතනයේ ප්‍රශ්නයක් නෙමෙයි පිට ප්‍රශ්නයක්. එහෙම පිට ප්‍රශ්න හින්දා දුක් දැනෙලිය ඇති වෙන්න පුළුවන්. හරිද? ඔන්න දුක් දැනෙලිය ඇති වෙන්න හේතු 6ක් කිව්වා. ප්‍රධාන හේතු 6වත් බලා ගන්න. හැකියාව ආශ්‍රිත හේතු, සේවා තත්ත්වයන් ආශ්‍රිත හේතු, මානව සම්පත් කළමනාකරන ප්‍රතිපත්ති වලට අදාළ හේතු, ඊළඟට කිව්වා නීති රීති උල්ලංඝනය කිරීමට අදාළ හේතු, මිනිස්සුන්ගේ තියෙන චර්යාව සම්බන්ධ හේතු, ඊට අමතරව බාහිර හේතු. හරිද? දැන් ඔය කොයි විදියට හරි කමන්නේ දුක් ගැනවිලි ඇති වෙනවනේ. අපි HR මැනේජර්ලාට අපි දුන්න උපදේශය තමයි දුක් ගැනවිල්ලක් ඇති වුවාම ඒකට අක්කාල විසඳලා දෙන්න කියලා. මොකද දුක් ගැනවිලි හරියාකාරව විසඳලා දෙන එකෙන් ආයතනයේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒක තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ. දුක් ගැනවිලි විසඳන එකෙන් ආයතනයේ සැලසෙන ප්‍රතිලාභ මොනවාද? හරිද? ඒ කියන්නේ දුක් ගැනවිලි විසඳන එකෙන් ආයතනයට වාසිත් තියෙනවා. දුක් ගැනවිලි හරියට විසඳන්න නැති එකෙන් ආයතනයට වෙන අවාසිත් තියෙනවා. එහෙනම් දුක් ගැනවිලි විසඳලා දෙන්න ඕනේ. දැන් බලමු දුක් ගැනවිලි හරියට විසඳලා දෙන එකෙන් ආයතනයේ තියෙන වාසි මොනවාද? ඒ කියන්නේ අපි සේවකයන්ගේ තියෙන ප්‍රශ්න බලලා, හොයලා බලලා ඒවා විසඳලා දෙනවා නම් ඒකෙන් අපිට තියෙන වාසි. මොනවා වාසි කියලා? ඒක සේවක පිරිවැටුම අඩුවීම. එතකොට සේවකයෝ ආයතනයේ දාලා යන ඒවා අඩු වෙනවා. සේවක පිරිවැටුම අඩුවීම. දැන් ඔය සෙට් එක හැම එකේම ආයතනයේ තියෙන වාසි කියනකොට ආවා. පයිතෙන්දි කිව්ව ඔය එකම ටික මතක තියාගන්න එතකොට හරි කියලා. මොකද මානව සම්පත් කළමනාකරන කාර්යයන් වල හැම කාර්යයකම වගේ ආයතනයට සැලසෙන ප්‍රතිලාභ කියලා අහනවා. එතකොට ඉතින් හැම එකකින්ම ආයතනයට සැලසෙන ප්‍රතිලාභ හැටියට එකම දේවල් තමයි තියෙන්නේ. එකක් තමයි දැන් ඔය කිව්වේ සේවක පිරිවැටුම අඩු වෙනවා. ආයතන දාලා යන ඒවා එහෙම අඩු වෙනවා. සේවක ප්‍රවාසිතාවයේ පාලනය වීම ඊළඟේ. සේවක ප්‍රවාසිතාවයේ පාලනය වීම. සේවක ප්‍රවාසිතාවයේ පාලනය වීම. ඉතින් ආයතනයේට ඉන්න ටිකක් අඩු වෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවම වීම. ඔය පිකටින් වැඩවර්ජන ඕවා ටිකක් අඩු වෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවම වීම. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවම වීම. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අවම වීම. කාර්මික ක්‍රියාමාර්ග අවම වී කාර්මික සාමය ඇතිවීම. 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 ඒ ඉතින් ආයතනයේ ප්‍රශ්න ටික සේවකයන්ගේ විසඳලා දෙනකොට සේවකයා අතර මුකුත් ප්‍රශ්න නැහැ.
යහපත් කාර්මික සම්බන්ධතා කිව්වත් හරියන්නේ හරි හරි. ඊට ආයතනයේ කීර්ති නාමයේ ඉහළ යාම. ආයතනයේ කීර්ති නාමයේ ඉහළ යාම. ඒ කියන්නේ දුක් දැනීලි එහෙම හරියට විසඳලා දෙනකොට සේවකයෝ ඒ ආයතනය ගැන හොඳට කතා කරනවනේ. යහපත් විදියට කතා කරනවනේ. බණින්නේ නැහැ නේ ආයතනේ. ඒක තමයි වාසිය. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. ඉතින් දුක් දැනීලි හරියට විසඳලා දුන්නේ නැත්නම් ওই ටිකේ අනිත් පැත්ත වෙනවා. එතකොට ඒක ආයේ දෙවෙනි වතාවට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ නේ. ඔය ටික පාඩම් කරපු ළමයින්ට මොනවාද? පිරිවැටුම වැඩි වෙනවා, සේවකයන්ගේ නිවාඩු ගන්න ඒවා වැඩි වෙනවා. කාර්මික සාමයේ බිඳ වැටෙනවා දෙගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙලා. ශ්‍රම බලදායිතාවය අඩු වෙනවා, සේවකයාගේ නිමැවුම අඩු වෙනවා. සේවකයෙක් අවුලෙන් ඉන්න ඒ සේවකයාගෙන් ආයතනයෙන් ලැබෙන නිමැවුම අඩු වෙනවා. සේවකයා පිට එකේ ඉන්නකොට තමයි නිමැවුම වැඩි වෙන්නේ. නිෂ්පාදිතයේ ගුණත්වය පහළ යාම, අනික ක්වොලිටි අඩු වෙනවා හදන භාණ්ඩවල. දැන් සේවකයා හිතේ පිට එකේ ආසාවෙන් වැඩ කරනකොට ඒ කරන වැඩේ හොඳට කරනවානේ. අවුලකින් ඉන්නකොට, තරහකින් ඉන්නකොට ඒක හරියට කරන්නේ නැහැ. එතකොට අවසානයේ වෙන්නේ අර ඒ සේවකයාගෙන් එන නිමැවුම. ඒකේ ක්වොලිටි අඩු වෙන්න බලපාන. එතකොට ඒක මුළු ආයතනයේටම වාසි. හරි. නිතර පුරප්පාඩු පෙරවීමට සිදුවන බැවින් පිරිවැය වැඩි වීම. අනික තමයි දුක් ගැනීමලි එන්න සේවකයෝ ආයතන දාලා යනවා. වැඩට එන්න නැතුව ඉන්නවා. එතකොට ඒක වෙනුවට වෙන සේවකයෝ ගන්න ගියාම ආයෙ අමුතුවෙන් වීදම් කරන්න එපා. ඇප්ලිකේෂන් හදලා ඉන්ටර්වයුව තියලා ඒ ඔක්කොම ආයෙ කරන්න එපා අමුතුවෙන්. ඒක තමයි දුක් ගැනීමලි හරියට විසඳන්නේ නැති එකෙන් එන්න පුළුවන් අවාසි. ඔන්න ඒක හරි. දුක් ගැනීමලි හරියට විසඳන එකෙන් ඇති වෙන වාසි ටිකයි දුක් ගැනීමලි හරියට විසඳන්නේ නැති එකෙන් සිද්ධ වෙන අවාසි ටිකයි. ඊළඟට සේවක දුක් ගැනීමලි විසඳීමේ ක්‍රම. හරි. දුක් ගැනීමලි හඳුනා ගැනීමේ ක්‍රම. කොහොමද අහනවා දුක් ගැනීමලි හොයාගන්නේ? දැන් ඔයගොල්ලන්ට පාඩම පටන් ගනිද්දී කිව්වද සමහර දුක් ගැනීමලි සමහර සේවකයන්ගේ තියෙන ප්‍රශ්න සේවකයෝ කියනවා. ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශිත දුක් ගැනීමලි සමහර අය කියන්නේ නැහැ. ඒවා අප්‍රකාශිත දුක් ගැනීමලි හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් හිතේ තියාගෙන වැඩ කරනකොට ඒකෙන් ආයතනයේ HR මැනේජර්ලට තේරෙනවා මේ සේවකයා හොඳට වැඩ කරගෙන හිටියා දැන් මොකක් හරි අවුලක් වෙන්න ඇති. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති මේ විදිහට වැඩ කරන්න කියලා. ඉතින් අන්න එහෙම දුක් ගැනීමලි හොයාගන්න ආයතන අනුගමනය කරන ක්‍රම මොනවද කියලා අහනවා. කියනවා නම් අවුලක් නැහැ කියන්නේ නැති ඒවා උනත් හොයාගන්න එපා. එකක් තමයි සාමාන්‍යයෙන් ඔබෙලි කරන දෙයක්. කියන්නේ පළවෙනි එක දුක් ගැනීමලි හඳුනා ගැනීමේ ක්‍රමනේ තියෙන්නේ. කියන්නේ ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා. ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා. ඉවත්ව යාමේ සම්මුඛ සාකච්ඡා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් සේවකයෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙන ආයතනයෙන් අයින් වෙලා යනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් සේවකයාගේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ආයතනයෙන් අයින් කරලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සේවකයාට මේ දැන් තමන්ගේ ප්‍රශ්නේ ගිහිල්ලා ඉහළ නිලධාරියෙක් එක්ක කතා කරන්නේ නැහැ. කතා කරන්නේ එයා පාඩුවේ ආයතනයෙන් අයින් වෙලා යන්න හදනවා. එතකොට ඉතින් HR මැනේජර් දැනගන්න ඕනේ මේ සේවකයාට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මොකක්ද දැන් ඉල්ලාස්වීමේ ලියුමක් එහෙම ලියාගෙනනේ එහෙම ආයතනයෙන් යන විදිහක් තියෙනවානේ පිළිවෙලකට. ඉල්ලාස්වීමේ ලියුමක් දීලා ඒක ආයතනයේ පැත්තෙන් පිළිගත්තාම තමයි ආයතනයෙන් අයින් වෙලා යන්න සේවකයාට පුළුවන්. එහෙම නැතුව මම මේ හෙට ඉඳන් රටේ නැහැ කියලා කියන්න බෑ. විධිමත් එක කරන්න. ඒ වෙලාවට HR මැනේජර්ලා එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණ අංශයෙන් කරන වැඩක් තමයි එහෙම සේවකයෙක් ඉල්ලාස් වෙලා යනවනම් ඒ යන්න කලින් අර ඉල්ලාස් වීමේ ලියුම දෙන්න එනවනේ HR මැනේජර් ගාවට. එතකොට ඉල්ලාස් වීමේ ලියුම දෙන්න ආපු කෙනත් එක්ක HR මැනේජර් කෙටි සාකච්ඡාවක් කරනවා.
ඒ සාකච්ඡාවේදී සමහර විට සේවකයාගේ කටින් හෙළි වෙනවා ඇයි තමන් යන්නේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා කියලා. දැන් මේ වෙලාවේ ප්‍රධානියා වුණත් ඉල්ලා සුවීමේ ලියුම දුන්න ගමන් හරි කියලා බාර අරගෙන මේ තුලින් තියාගත්තා නම් සේවකයෙක් ඉතින් එන්නේ නැහැ. ඒ ලියුම දුන්නනේ. එහෙම නැත්නම් ලියුම දීලා ඒ කාල සීමාව පාඩුවේ වැඩ කරනවා ඊට පස්සේ සේවකයා අයින් වෙලා යනවා. HR මැනේජර් කරන්නේ ඉල්ලා සුවීමේ ලියුමක් දෙන්න ආවහම ඒ ලියුම බලලා කියවලා ඒක තමන් පිළිගන්නව නම් පිළිගන්නවා කියලා සේවකයාත් එක්ක පොඩ්ඩක් ඒකට සාකච්ඡා කරනවා. දැන් මේ ලියුමේ ලියලා තියෙනවනේ තමන් ඉල්ලා අස්වෙන්නේ ඇයි කියලා. හේතුව මොකක්ද කියලා. එතකොට සමහර විට ඔන්න ඔය සාකච්ඡාවේදී මේ ප්‍රශ්නේ ආයි විසඳීලා සේවකයා නැවත වැඩට එන්නත් පුළුවන්. ඉල්ලා අස්වෙන්නේ ලියුම අරගෙන ගිය අයින් වෙනවා කියලා කියන්නේ. අයින් වෙනවා කියලා කියන්න ගියාම දෙන්න අතරේ යම් සාකච්ඡාවක් ඇති කරනවා. ඒ සාකච්ඡාවේදී සමහර විට මේ සේවකයාගේ දීප ප්‍රශ්නේ විසඳීලා නැවත සේවකයා දිගටම වැඩට එන්න පෙළඹෙනවා. ඒ තමයි ඉවත් යාමේ සම්මුඛ සාකච්ඡා කියන එකෙන් කරන්නේ. යන්න කලින් සාකච්ඡා කරනවා ඒ කියන්නේ. ඇයි යන්නේ? වෙන විකල්ප නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? එතකොට ඉතින් සමහර වෙලාවට සේවකයා දැන් කොහොමද යන්න බලාගෙන ඉන්නේ හින්දා තමන් මේ ආයතනයෙන් අයින් වෙලා යන්නේ මෙන්න මේ හේතුව හින්දා කියලා හේතුව කියයි. අන්න එතකොට අපිට පුළුවන් දුක් ගැනවිල්ල කොහෙද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඊළඟට දුක් ගැනවිල්ල තියෙන තව හේතුවක් තමයි දුකන හොයාගන්න ක්‍රම දැන් මේ කියන්නේ. යෝජනා පෙට්ටිය. යෝජනා පෙට්ටිය. යෝජනා පෙට්ටිය කියන්නේ පුතේ දැන් ඔය මේ ගොඩක් ඔය පාරිභෝගික හැටියට අපි යන සමහර තැන්වල දීලා තියෙන පෙට්ටියක් පැමිණිලි හා යෝජනා කියන්නේ. අපිට ආයතනය ගැන අපි හිතන විදිහ ආයතනයේ තියෙන අඩුපාඩු ගැන අපිට තියෙන්නේ අර කේ දාන්න ලියලා දාන්න තියෙන්නේ. ඉතින් ව්‍යාපාරවලත් එහෙම තියෙනවා. සේවකයන්ට තමන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ලියලා අර පෙට්ටියට දාන්න තියෙනවා. අපි හිතමු නම ගම කියන්න අකමැති කියලා ඒත් ප්‍රශ්නයක් නැහැ. මට මේ ආයතනය තුල දැන් ඒක හිතන්න සමහර ප්‍රශ්න එනවනේ එහෙම. මේක කෙලින් ගිහින් කතා කරන්නත් බෑ. මේක ඉතින් තනිකර මේ ඉහළ නිලධාරියෙක් කියන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේක ප්‍රසිද්ධිය කියන්න ගියොත් තමනුත් මේකෙන් චාටර් වෙන තත්ත්වයක් තියෙනවා. එහෙම ප්‍රශ්න වෙනවා මිනිස්සුන්. ප්‍රශ්නේ විසඳ ගන්න ගියොත් තමන් ඒකෙන් චාටර් වෙනවා. කවුරුවත් මේක දැනගන්නවට කැමතිත් නැහැ. ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕනි. හැබැයි මේ ප්‍රශ්නේ කවුරුවත් දැනගන්නවට කැමතිත් නැහැ. එතකොට සේවකයා එතන පොඩ්ඩක් හිර වෙනවනේ. ආන් ඒ වගේ අය දුක් ගැනවිලි සෙට් කරගන්න තමයි ඔය ක්‍රමය අනුගමනය කරලා තියෙන්නේ. අන්න එහෙම අර කියන්නේ නැතුව ඉන්න දුක් ගැනවිලි. මොකද ක්‍රමය? යෝජනා පෙට්ටි. හරිනේ. මොනවා ප්‍රශ්නයක් තියෙනවද? ඒකට ලියලා දාන්න. එතකොට හරි. යෝජනා පෙට්ටි. योजना पेटी तवे का කියන්න සේවක ආකල්ප සමීක්ෂණ සේවක ආකල්ප සමීක්ෂණ සේවක ආකල්ප සමීක්ෂණ හරිද? ඒ කියන්නේ සේවකයන්ගේ ආකල්ප දැන් ආයතනයේ එනකොට තිබ්බ ආකල්ප කොයි වගේද කියලා ප්‍රශ්නාවලියක් යොමුදීලා බලලා ආයි ආයතනයෙන් කාලයක් ගියාම බලනවා දැන් කොහොමද සේවකයන්ගේ ආකල්ප. ඒතකොට ඒවයින් ඔන්න පොඩ්ඩක් ටච් කරගන්න පුළුවන් මේ මුලදී හොඳට ආයතනයේ එක හිතින් වැඩ කරපු සමහර සේවකයෝගේ ආකල්ප දැන් ටික ටික වෙනස් වෙනවා. එක ප්‍රශ්න තියෙනවා සේවකයන්ට. එහෙම හොයාගෙන ඒවා විසඳලා දෙන්න පුළුවන්. මොනවද ඔය කිව්වේ? සේවකයන්ගේ දුක් ගැනවිලි හඳුනා ගන්නා ආකාරය. දුක් ගැනවිලි හොයා ගන්න විදිහ. හරි. දුක් ගැනවිලි හොයා ගන්න විදිහ. හරි. දුක් ගැනවිලි කතන්දරේ ඒ හොයා ගන්න විදිහ හරි. දැන් පුතේ ඔය සමහර පාඩම් එහෙම දැන් ළමයි ගොඩාක් ඔය මෙසේජ් කරනවා දවසට 3-4ක් එනවා. 21 ළමයි. අර පාඩම පොඩ්ඩක් මේ 22 ළමයින්ගේ පන්තියෙන්වත් සෙට් කරලා දෙන්න. ආවල් පාඩමට හිටියේ නෑ අරකයි මේකයි කියන්නේ. මොකද ඕගොල්ලන්ට වැඩ කටයුතු සේරම ඉවර වෙලා මාස දෙකක් ඉතුරුව වෙලා තියෙනවනේ. ඒ හින්දා මේ මම කොහොමද ඉදිරි මාස දෙකේ සම්මානවල දෙකක් කරන්න හිතාගෙන ඉන්නවා. දැන් අපේ MCQ සම්මානවලේ දැනට යනවා. ඒකේ MCQ හිස්තම් පුරෝණ එකේ 300ක් එදා සාකච්ඡා කරා. ඊට 200 මේ සතියේ සාකච්ඡා කරනවා. මම දවස් කියන්න.
ඊට තව තියෙනවා ඉරි ගහන ඒවා 500ක්. ඒ 500ත් සාකච්ඡා කරන්න ඕනේ. ඊට අමතරව මම හිතාගෙන ඉන්නවා ඉදිරි මාස දෙකේ සම්මන්ත්‍රණයක් කරන්න දෙකක් විතර. එකක් තමයි අර 12 වසරේ ඔක්කොම පාඩම් එක දවසෙන් සාකච්ඡා කරන්න. ඒකට වෙනම ටියුට් එකක් හදලා දෙනවා. ඔක්කොම පාඩම් ටිකට එක සෙමිනේක. එතකොට ඒකෙදි ඔය තියෙන අඩුපාඩු වෙච්ච තැන් ඔක්කොම පෙළගස්ව ගන්න පුළුවන් වෙයි. ඊළඟට 13 පාඩම් ටික ඔක්කොම එකට දාලා එක ටියුට් එකකට දාලා ඒක එක සෙමිනේක. ඊට අමතරව ඒ දෙක එතකොට ටිකක් ප්ලෑන් කරලා කරන්න ඕනේ. මොකද ගොඩක් පිට ළමයි ඒවට සම්බන්ධ වෙනවා. ඒ හින්දා දැයිදත් ඔය 300 නදී වුණානේ. ඒ සෙමිනාර් එක ඉදිරි මාස දෙකේ ගෙරෙනවා. ඊට අමතරව මේ දැන් අපේ අංක 10 පේපර් එක තියෙනවානේ සාකච්ඡා කරන්න. ඒකෙන් පස්සේ තව පේපර් 5ක් විතර. තව ෆුල් පේපර් 5ක් වෙනම පේපර් 5ක් ඒක නොමිලේ කරන්න කොහොමද? PDF වලින් දාලා පේපර්නේ PDF එකෙන් දාලා සාකච්ඡා කරන්න. හරි. ඊට අමතරව පාඩම් වල මිස්ටේක් වෙච්ච දැන් කවර කරගන්න කැමති නම් විතරක් සම්බන්ධ වුණා එදී. ඒක අනිවාර්යෙන් හැමෝම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. කැමති නම් විතරක් ඉතින් ඕගොල්ලන්ට මේ පාඩම් ටික දැන් අවුලක් නැත්තම් ඕනේ නැහැ. අවුල් තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙන්න. මොකද විශේෂයෙන් අර අපේ පන්ති ආපු ළමයි ඉලක්ක කරනවට වඩා මෙතන මේ වෙලාවේ ඉන්නවා අපේ අය අඩුපාඩුවක් කරේ නැහැනේ VS ඔක්කොම ටික හරිනේ. ඒවා ඉතින් මොනවා හරි ඕගොල්ලන්ගේ අඩුපාඩු නිසා මොනවා හරි මිස්ටේක් කරා නම් තමයි. සමහර ළමයින්ට එහෙම නැහැ සිලබස් කවර් වෙලා නැහැ සමහර පන්ති වල ඔන්ලයින් පන්ති හරියට කරලා නැහැ උගන්වපුවා තේරිලා නැහැ එහෙම ඉන්නවා දැන් ගොඩක් එළියේ ඉතින් ඒ හින්දා හැමෝම ඉලක්ක කරලා අර සම්බන්ධ වෙන දෙක මම කරනවා ඕගොල්ලන්ටත් ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන් කැමති නම් ඕගොල්ලන්ට නම් මම හිතන්නේ එහෙම හරියට වැඩ කරපු ළමයින්ට නම් පාඩම් වල මොන හරි අවුල් ඇති කියලා මොකද අපි කල් වේලා ඇතුව සේරම ඉවර කරලා තියෙන්නේ මේ යන්නේ ටිකේ අන්තිම පාඩම රිවිෂන් එකේ අර විතරද ඊයේ ළමෙක් කරනවා රිවිෂන් එකට අලුතෙන් ගමයි ගන්න නැති. රිවිෂන් ඉවරයි. විෂයයේ පන්තියේ අලුතෙන් ජොයින් වෙන්න ආන. මම මේ මාසේ ජොයින් වෙලා වැඩක් නැහැ. දැන් වැඩ ඉවරයි. තව ඕනනම් අලවිකරණේ පාඩම තියෙනවා. ඊට අමතරව ඔන්න ඉස්සරහට කරන්න තියෙන සෙමිනාර් ටික තියෙනවා. ඕනනම් ඒවට සම්බන්ධ වෙලා බලන්න එහෙම කියනවා. ඒක සමහර පන්ති වල මේ තව එහෙම පාඩම් තියෙනවා කරන්න. මම දැක්කව Facebook වල එහෙම දාලා තියෙන අර පාඩම තියෙනවා මේ පාඩම තියෙනවා නේද? බැරි වෙලා හරි නොවැම්බර් විභාගෙ තිබ්බනම් මොකද කරන්නේ? අනේකනේ වෙන්නේ. අපි නොවැම්බර් විභාගේ තියයි කියලා හිතාගෙන නේ වැඩ ටික කරේ. කරබලයට කරේ නෑ නේ. අතිරේක පන්තියට දාලා ගලුවේ නෑ. හැබැයි සමහර පන්ති වල මම දැක්ක මේ මාසෙවත් අර පාඩම තියෙනවා මේ පාඩම තියෙනවා කියලා විෂය කියලා ළමයින්ට දාලා තියෙනවා. ඒක ළමයි කල්පනා කරලා බලන්නකෝ මේ මාසේ ලබන මාසේ විභාගෙ තිබ්බනම් ඒක අර ළමයි සිලබස් කවර් වෙච්ච නැති ළමයි වෙනවනේ. කවර කරත් අතිරේක පන්ති දාගෙන දැනගන්න. ඒ වගේ තව ඉන්නවා ලංකාවේ ගොඩාක් තැන්වල එහෙම අවුල් වෙච්ච ළමයි. ඒ හින්දා මේ සම්බන්ධ වෙන දෙකට ඕගොල්ලෝ ඕන නම් විතරක් සම්බන්ධ වෙන්න. මම ඒක පොඩි මේකක් හදලා දාන්නම්. අර MCQ එක කරා වගේ. හරිනේ. ඔන්න එහෙමනම් දැන් අපි දුක්ගැනවිලි විසඳන කතන්දරයක් ගැන කතා කරගෙන හිටියේ. දුක්ගැනවිලි කොහොමද හොයාගන්නේ කියලා තමයි අන්තිමට කියලා දුන්නේ. දුක්ගැනවිලි විසඳීමේ ක්‍රම මොනවද? ඕනිම ආයතනයක ඔය කියන දුක්ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඒක කොහොමද අහනවා විසඳන්නේ? දුක්ගැනවිලි විසඳන ක්‍රම. දුක්ගැනවිලි විසඳන ක්‍රම තියෙනවා ගොඩක්. හරි. එකක් තමයි මෙතන තියෙනවා දුක්ගැනවිලි විසඳීමේ විධිමත් ක්‍රියාපටිපාටි. ඒ කියන්නේ දුක්ගැනවිලි විසඳන්න තියෙනවා පියවර ටිකක් දීලා. ඒ පියවර අනුව කටයුතු කරලා ඕනනම් මේ දුක්ගැනවිලි විසඳන්නත් පුළුවන්. ඒකට කියනවා දුක්ගැනවිලි විසඳීමේ විධිමත් ක්‍රියාපටිපාටි. එහෙම නැත්නම් ආසන්නතම ප්‍රධානියාමම. ඒ මොකද ආසන්නතම ප්‍රධානිය කියන්නේ? දැන් ආයතනයක සේවකයෙක් වැඩ කරනකොට එයාගේ ළඟම ඉන්න උඩ නිලධාරියා ඉන්නේ. ඒතකොට ආයතන වල ක්‍රමයක් හදලා දිනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ළඟම ප්‍රධානියා හරහා විසඳ ගන්න කියන. ඒතකොට අපිට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපේ ළඟම ඉන්න ලොක්කට ඒක කියන්නේ. ඒතකොට එයා අදාළ අයට කියලා ඒක විසඳලා දෙන්න බලනවා. හරි? විවෘත දොරටු ප්‍රතිපත්ති. ඒ කියන්නේ මම අර කිව්වේ නිකන් ආයතනයේ ඇතුලේ සමහර ප්‍රශ්න කතා කරන්න බැරි දේවල් තියෙනවා. ඒතකොට අනිත් අයත් ඒ ප්‍රශ්නේ දැනගන්නවා. ඒක ආයතනයේ කීර්ති නාමයට හානි වෙන්න පුළුවන්. ඒ වගේ වුණාම ඒවා විසඳන ක්‍රමය තමයි එළියේදී කොහෙද හරි උණ ගහිලා කතා කරනවා. ඒ කියන්නේ කමිටුපත් කරනවා.
උපදේශ දීලත් පුළුවන් සමහරුන්ගේ ප්‍රශ්න විසඳන්න. කවුන්සලින් කියලා කියන්නේ උපදේශන සේවාව කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම ඔය පෞල් ප්‍රශ්න වගේ වෙලාවේදී ඒක තමයි කරන්නේ. සේවකයා අවුලෙන් ඉන්නේ පෞල් ප්‍රශ්නයක් හින්දා නම් HR මැනේජර්ට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඒ උපදේශන මණ්ඩලයකට යාම යොමු කරන එක. පෞල් ප්‍රශ්න විසඳන්න ගිහලා අන්තිමට තමන්ගේ අකට එනවා ඊට පස්සේ එක එක කේස්. එහෙනම් HR මැනේජර්ලා කරන්නේ ඒ සඳහා උපදේශන සේවා සපයන ආයතනයකට ඒ සේවකයව යොමු කරනවා. ඒවෙන් එහෙම විසඳන්න පුළුවන්. දුක් ගන්නාරාල කෙනෙක් ඕවනම් දැන් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඔන්න දුක් ගැනීම විසඳන්න තියෙන එක එක ක්‍රම. ඒ ක්‍රමවල අර පළවෙනියටම කිව්වේ මොකක්ද ක්‍රමයේ දුක් ගැනීම විසඳන ක්‍රමේ? අර විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න කියලා කිව්වේ. ඒ මොකක්ද ඒ කිව්වේ? දුක් ගැනීම විසඳනකොට තියෙනවා යන්න පියවර ටිකක්. ඒ පියවර අනුව ගියොත් ඒක විසඳන්න පුළුවන්. අන්නේ ක්‍රියාපටිපාටිය තමයි දැන් අපේ නෝ යහන්නේ. දුක් ගැනීම නිරාකරණය කිරීම එහෙම නැත්නම් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවාද? පියවර. ඊට පළවෙනි පියවර දුක් ගැනීමක් විසඳනකොට මෙන්න මේ පියවර අනුගමනය කරන්න කියලා කියනවා. දැන් කියන්නේ දැන් මේ පියවර ටික දෙන්නේ ඇත්තටම HR මැනේජර්ටනේ දෙන්නේ. සේවකයාට නෙමෙයි මේ පියවර ටික දැන් මේ කියලා දෙන්නේ HR මැනේජර් කෙනෙක්ට. දැන් ඔයා කවදා හරි දවසක ආයතනයක එහෙම වුණොත් මැනේජර් කෙනෙක් වුණොත් සේවකයන්ගේ ඔය කියන විදිහේ දුක් ගැනීම ඔයාලට විසඳන්න වෙනවා. විසඳනකොට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. සේවකයන්ගේ විතරක්ම නෙමෙයි. සාමාන්‍යයෙන් කාගේ හරි ප්‍රශ්නයක් ඔයාට ඇවිල්ලා කියනවා නම් ඔයාගෙන් ඒකට විසඳුමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රශ්න විසඳනකොට මේ පියවර ටික ගොඩක් දුරට සාර්ථකයි. කාගේ ප්‍රශ්නයක් විසඳන්න කියන්නේ. මොකද්ද කරන්න කියන්නේ? පළවෙනිම දේ තමයි ලියන්න දුක් ගැනවිල්ලට මනවින් සවන් දීම. එන දුක් ගැනවිල්ලට මනවින් සවන් දීම. දුක් ගැනවිල්ලට මනවින් සවන් දීම. දුක් ගැනවිල්ලක් විසඳනකොට ළමයි මතක තියාගන්න ඕනේ ප්‍රධාන දේ තමයි ඒ කියන එයා දුක් ගැනවිල්ලක් දැන් කියනවනේ ඇවිල්ලා. එයාට මොකක් හරි වෙච්ච අසාධාරණයක් ගැන ප්‍රශ්නයක් ගැන කියනවනේ. හොඳට අහන් ඉන්න. හරියට ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නැතුව විසඳන්න ගිහින් බෑ. එතකොට ප්‍රශ්නේ දිග්ගැසෙන එක නෙවෙන්නේ. දැන් ගොඩක් වෙලාවට ඕකනේ වෙන්නේ. මොකද්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ කියලා හරියට හොයන්න බලන්නේ නැතුව විසඳුම් දෙන්න යනවා. එතකොට වෙන්නේ ප්‍රශ්නේ තව ටිකක් ලොකු වෙනවා. ඒ නිසා දුක් ගැනවිල්ලක් ඔයා විසඳන්න නම් හදන්නේ අංක 1ටම වෙන්න ඕන දේ තමයි ඔයා හොඳට ඒක අහගෙන ඉන්න ඕනේ. මොකක්ද දැන් මේ සේවකයා මේ කියන ප්‍රශ්නේ? මොකද මම අර කළමනාකරණයේ පාඩමේදීත් කිව්වා රෝග ලක්ෂණ වලින් රෝගය මොකක්ද කියලා හොයාගන්න ඕනිය. රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙන්න ගිහින් හරියන්නේ නැහැ. ඒ නිසා දැන් සේවකයා Tamanට දැනෙන දේවල්, Tamanට පේන දේවල්, ඒවනේ දැන් කියන්නේ දුක් ගැනවිල්ල විදිහට. ඒව හොඳට අහගෙන ඉඳලා අපි හොයාගන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. සේවකයාට පේන ප්‍රශ්නේ නෙවෙයි සමහර විට අපිට දැනෙනවා සේවකයා මේ කතාව කියාගෙන යනකොට එහෙනම් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔතන නෙවෙයි මෙන්න මෙතනයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් සේවකයා හිතාගෙන ඉන්නේ ප්‍රශ්නේ උනේ මෙන්න මෙතනින් කියන්නේ. අපිට තේරෙනවා දුක් ගැනවිල්ල අහගෙන ඉන්නකොට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එතනින් නෙවෙයි. අන්න ඒක හොඳට අහගෙන ඉන්න කියලා කියන්නේ. ප්‍රශ්නේ හොයන්න එපා විසඳුම් දෙන්න ගන්න. ගැටලුව හඳුනගන්න එපා ඔක්කොම ගන්න. පළවෙනි පියවර යන දුක් ගැනවිල්ලට වැළවීම් සවන් දීම. හරිද? දුවන්නේ. හොඳට අහගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? ඊළඟට දුක් ගැනවිල්ල හා ඒ ඉදිරිපත් කරන සේවකයා පිළිබඳ තොරතුරු රැස් කිරීම. දුක් ගැනවිල්ල හා ඒ ඉදිරිපත් කරන සේවකයා පිළිබඳ තොරතුරු රැස් කිරීම. දුක් ගැනවිල්ල හා ඒ ඉදිරිපත් කරන සේවකයා පිළිබඳ තොරතුරු රැස් කිරීම. දැන් සේවකයා ඇවිල්ලා කියනවා මෙන්න මේකේ ප්‍රශ්නේ කියලා. දැන් සේවකයා Tamanට තියෙන ප්‍රශ්න ගැන දැන් කියනෝනේ Tamanට ඕන විදිහට. දැන් එතකොට අපි තනියෙන් කරන HR මැනේජර් හැටියට මේ සේවකයා කියපු කතාව සම්පූර්ණයෙන් විශ්වාස කරලා විසඳුම් හොයන්න ගිහින් හරියනවද? කවුද දන්නේ මම බොරු කියනවද කියලා? ඒ හින්දා හොඳට දුක් ගැනවිල්ල ගැනයි ඒක ඉදිරිපත් කරන කෙනා ගැනයි තොරතුරු හොයන්න ඕනේ. හොඳට විස්තර හොයන්න ඕනේ. මොකද්ද මෙයා මේ කියන ප්‍රශ්නේ? ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් වෙලාද?
ඒ ප්‍රශ්නේ වෙලා නම් කොහොමද ඒක පටන් ගන්න තියෙන්නේ? ඒව හොයන්න කියලා කියන්නේ. අනික මේ දුක් ගැනීම ඉදිරිපත් කරන මිනිස්සු ගැනත් හොයන්න ඕනේ. මොකද සමහර උන් ඉන්නවා තමන් තමා සේරම ගේම් ටික ගහලා තියෙන්නේ. අන්තිමට හොඳ නාමය ගන්න ගිහිල්ලා කියනවා. පැමිණිලි කරනවා ගිහින්. ගොඩක් අය එහෙම තමන්ම වැරද්ද කරලා තමන් හොඳ වෙන්න ගිහිල්ලා තමන්ට අසාධාරණයක් වුණා වගේ කියනවා. බලනකොට මිනිහගෙන් තමයි අනිත් අය අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා HR මැනේජර් මේ සේවකයා අඬ ඔප්පු පෙර මෙතන කිව්වයි කියලා එයාගේ පැත්ත අරගෙන මේක විසඳන්න ගිහින් හරියන්නේ නැහැ. ඔක්කොම කලින් හොයන්න ඕනේ. එයා කලින් වැඩ කරපු තැන් වල මොන වගේ කෙනෙක්ද? අපි හිතමු දැන් විශේෂයෙන් අර මෙහෙමයි අරගෙන කිව්වා මට මෙහෙම කිව්වා එහෙම නගා කියනවනේ. සමහර මිනිස්සු ඇවිල්ලා මේ අනිත්‍ය වුන් නොකියපුවත් Tamanda කිව්වා කියන කොටට දාගෙන. එක්ක මේ වෙනේ උන් දෙන්නේ කිනාවි කතා කර කර ඉඳලා. මේ එකෙක් ගිහිල්ලා ඒක Tamanda ප්‍රශ්නයක් කරගෙන අර මට තමා hina උනේ මට මෙහෙම කිව්වා ඇනුම් පද කිව්වා. ඇනුම් පදයක් වගේ යාට ඇහිලා තියෙන්න පුළුවන්. හැබැයි අර මිනිස්සු දෙන්න කතා වෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ මිනිස්සු දෙන්න මේ වෙන මොකක් හරි එකක් කතා වෙච්ච එක. අන්න ඒ හින්දා Google ඉදිරිපත් කරන පුද්ගලයා ගැනත් බලන්න සමහර අය ඉන්නවනේ එහෙම. නික අහගෙන ඒවත් තමන්ගේ ගැන දාගෙන මේ දඟලන මිනිස්සු ඉන්නේ. අහගෙන කුණු තමන්ගේ ඇඟට දාගන්න වෙන කාගේ ප්‍රශ්නයක් ඒක. ඒක නිකන් තමන් දාගෙන. එන තොරතුරු එකතු කරන්න කියන්නේ ඒකයි. මේ මිනිස්සු ඇත්තද කියන්නේ? ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් වෙලාද? ඒක හොයන්න ඕන. මොන වගේ දුක් ගැන විසඳනකොට යන්න දින පියවර ටික. මුලින්ම හරියට හොඳට අහගෙන ඉන්න ඕන. මොනවද කියන්නේ කියලා. ඊළඟට මේ මිනිස්සයා කියන ප්‍රශ්නය ගැනයි ඒ ප්‍රශ්නේ කියන පුද්ගලයා ගැනයි තොරතුරු හොයන්න ඕන. මිනිස්සයා දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ ගැන මේ කිව්වට මෙයා මෙතන වැරදි නැද්ද? සමහර වෙලේ දුක් ගැනවිල ඉදිරිපත් කරන මිනිහා තමයි ලොකුම වැරද්ද කරලා තියෙන්නේ. අනිත් එකාගේ පිට වරද පටවන්න ඇවිල්ලා කියනවා. පොඩි කාලේ වුණත් එහෙමනේ මිනිස්සුගේ හැටිනේ ඒක. දැන් පොඩි උන් දෙන්නේ ගහගෙන ගහපු එකාමනේ ගිහින් කියනවා කියන්නේ. ඌ ගහලා ඉවර වෙලා ගිහින් කියනවා. අම්මට හරි තාත්තට හරි. අපේ ගෙදරත් එහෙමයි. අයියා මල්ලිට ගහලා අයියා පැමිණලා කියලාම කියනවා. මල්ලි මට ගැහුවා. බලනකොට ගහලා තියෙන්නේ මිනිහම. ඒ පොඩි කාගේ ඉඳලා හැටි. මිනිසුගේ ක්‍රමයක් ඒක. මිනිසුගේ ලක්ෂණයක් ඒක. තමනුත් වැරද්ද කරලා අනිත් එකා විතරක් වැරද්ද කරා කියලා කියනවා. ඒ හින්දා HR මැනේජර් දැනගන්න ඕනි ඒවා හරියට තොරතුරු හොයලා බලලා විසඳන්න. එහෙමද එහෙනම් මේ අර මිනිස්සු ඇත්තටම වැරදි තමයි ඔයාට එහෙම කරා නම් එහෙම කියලා අර මිනිස්සුන්ට දඬුවම් කරලා හරියන්නේ නැහැ. බලනකොට මෙයාත් ලොකු වැරද්දක් කරලා. ඒකේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්සර ගෙරන්නල ගේලම් කියන්නේ. මට ආරයා ගැහුවා මෙයා ගැහුවා ආරයා එහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා. එතකොට මේ ඔයා මුකුත්ම කරලා නැහැ. ඔයා ගහලා නැහැ. ඔයා මුකුත් ඒ ළමයන්ට කියලා නැහැ. ඔයා පාඩුවේකට පියාගෙන ඉඳලා ඒ ළමයා තමයි ඔයාට කියලා තියෙන්නේ ගහලා තියෙන්නේ ඔක්කොම කරලා තියෙන්නේ. සමහර දෙමව්පියෝ මොකද කරන්නේ? එහෙම මොකක් හරි කිව්ව ගම ඔන්න ඇවිසිලා ගිහිල්ලා අර ළමයාගේ ගෙදෙට්ට ගිහිල්ලා බැනලා ඒ දෙමව්පියන්ට බැනලා එහෙම කරනවා. එම්බේ අහන්න ඕනද ඔයා මුකුත්ම කරේ නැද්ද? පාඩේ ළමයා ගැහුවේ ඔයා මුකුත්ම කරේ නැද්ද? එහෙම හොයන්න බෑ. අන්න ඒකයි මෙතන කියන්නේ හොඳට හොයන්න. ප්‍රශ්න විසඳන්න යන්න බෑ නේද? ඊළඟට සේවකයා සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම. ඊළඟ පියවර. සේවකයා සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම. සේවකයා සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම. සේවකයා සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම. අනික තමයි දැන් සේවකයා එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා කිව්වහම ඒ ගැන සේවකයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඒ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනකොට තමයි මේ ප්‍රශ්නය ගැන හරි තොරතුරු ටික එළියට එන්නේ. දැන් සේවකයා නැත්තම් කතාව හදාගෙන එන්නේ. Tamanට මේ පැමිණිල්ල කරන්න දැන් ගොතාගෙන එන්නේ කතාව. ඒක විතරක් අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. කියන ටික විතරක්. අපි ඒ ගැන නැවත නැවත කතා කරන්න ඕනේ සාකච්ඡා කරන්න මේ ප්‍රශ්න ගැන හාර කතා කරන්න ඕනේ. එතකොට තමයි ඇත්ත දේවල් ටික එළියට. ඉතින් ඕක මට කලින් කිව්වේ නෑ දැන් කොහොමද ඒක උත්තුනාද කියන්නේ. සවා කතාව මට දැන් ඔක කියනකොට ඔය කතාවක් කිව්වේ නෑ. හරක් ප්‍රශ්න අහලා එහෙම මෙහෙම මැදින් පැනලා එක අහලා මේ සේවකයා සම්පූර්ණයෙන් කියන කතාව අපිට පුළුවන් හරියටම දැනගන්න.
ඒක තමයි සාකච්ඡා කරන්න කියන්නේ. ඒ කියන්නේ තමන් ගොතාගෙන ආපු කතාව කියන්න බෑනේ සාකච්ඡා කරන්න දැන්. එයා කියනවා මම අහගෙන ඉන්නේ. ඒතකොට එයාට ඕන දෙයක් කිව්වේ. දැන් මමත් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ආයෙ මුල එකක් අහනවා. ආයෙ අර කියපු එකක් මම ආයෙ අහනවා. එතකොට ඉස්සෙල්ලා කියපු එක නෙවෙයි දැන් මෙයා කියන්නේ. එහෙම ප්‍රශ්න විසඳනකොට එහෙමයි. සාකච්ඡා කරන්නේ කියන්නේ. හරි. ඊළඟට සේවකයා පවසන කරුණු වලට හොඳින් ඇහුම්කන් දීම. සේවකයා පවසන කරුණු වලට හොඳින් ඇහුම්කන් දීම. සේවකයා පවසන කරුණු වලට හොඳින් ඇහුම්කන් දීම. දැන් මුලින් කිව්වේ අර සේවකයා කියන දුක් ගැනවිල්ල හොඳට අහගෙන ඉන්න කියලානේ. දැන් අපි සේවකයාත් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්නනේ දැන් හදන්නේ. ඒ සාකච්ඡා කරනකොට සේවකයා කියන ඒවා හොඳට අහන්න ඕනේ. කලින් කිව්ව එකමද මේ කියන්නේ? කලින් කිව්ව එක නෙවෙයි දැන් කියන්නේ වෙන එකක්. ඒවා ටච් වෙනවා එතකොට ටක් ගාලා. දුක් ගැනවිල්ල ගැන සාකච්ඡා කරන ගමන්ම අර කියන කරුණු එකක් ගානේ හොඳට අහගෙන ඉන්න ඕනේ. HR මැනේජර්ලට මේ උපදෙස් ටික දීලා තියෙන්නේ. ඊට සේවකයා කරුණු පවසන කරුණු නිවැරදි නම් මේවා පිළිගැනීම. ඊළඟ පියවර කියන්නේ සේවකයා පවසන කරුණු නිවැරදි නම් මේවා පිළිගැනීම. සේවකයා පවසන කරුණු නිවැරදි නම් ඒවා පිළිගැනීම. සේවකයා පවසන කරුණු නිවැරදි නම් මේවා පිළිගැනීම. ඒ කියන්නේ දැන් මේ සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා දැන් සේවකයා කියන්නේ ඇත්ත නම් ධර්මයේම සමහර විට සේවකයා මේ වෙලාවේ මේ චෝදනාව කරන්නේ අපිටම. ආයතනයේ පැත්තට මේ චෝදනාව කරන්නේ මේ වෙලාවේ. ඉතින් එයා ආයතනයේ චෝදනා කරනවා කියලා අපේ මිනිස්සුන්ට බැනලා හරියන්නේ නැහැ. සේවකයා වුණත් කියන්නේ ඇත්ත නම් අපි පිළිගන්න ඕනේ. ඔව් ඔව් ඒක අපි පිළිගන්නවා. එහෙම අඩුපාඩුවක් අපේ වුණා එහෙම කියන්නේ. මොකද සමහර විට මේ සේවකයාගේ දුක් දැනවිල්ල එතනින්ම ඉවර වෙන්නත් පුළුවන්. දැන් සමහර අයට තියෙන්නේ අර අසාධාරණේ බලා ඉන්න බැරි කේස් එකක් තියෙනවනේ සමහරුන්. අසාධාරණයක් වෙලා ඒක කාටවත් පෙවුන්නේ නැහැ. ඒතන ඇත්තට උනේ මොකද්ද කියලා Taman දන්නවා. එතකොට ඒක හිතේ තද කරන් ඉන්න බෑ. ඒක කියලා ඔයා අසාධාරණයක් කරා කියන එක හේතු ගන්නන්න ඕනේ අනිත් කෙනාට. අනිත් කෙනා ඒක යටහත් පහත්ව පිළිගත්තොත් ආවෝ ඒක තමයි මගෙන් මේ වැරද්දක් වුණා මම මේක එච්චර ඒ වෙලාවේ හිතුවේ නෑ කියලා ඒ ඇති. එතනින් ප්‍රශ්නේ ඉවරයි. එහෙම වෙනවා. එතනින් ප්‍රශ්නේ ඉවර වෙන්නත් පුළුවන්. සමාව ගත්තාම වරද පිළිගත්තාම සමහර ප්‍රශ්න ඉවර වෙනවා. හරි. වැරද්ද සමහර ප්‍රශ්නේ දුරදි කියන්නේ වැරද්ද කරලා තව නෑ කියන්නේ. වැරද්ද කරලා ඒක තව නිවැරදි කරන්න වෙනවා. සාධාරණීකරණය කරන්න වෙනවා. එතකොට ප්‍රශ්නේ වැඩි වෙන එක නෙවෙයි. ඒ තමන්ගෙන් වැරද්දක් වුණා නම් ඒක පිළිඅරගෙන ඒ කියන්නේ එක්ක සමාව ඉල්ලනවා නම් එහෙමයි අලාභයක් වෙලා නම් ඒක දිවලා මොකක් හරි එහෙම වුණාම එතනින් ඉවරයි. එතනින් ප්‍රශ්නේ ඉවරයි. අන්න ඒකයි. සේවකයා කියන්නේ ඇත්ත නම් ඒවා පිළිගන්නවා. ඊළඟට සේවකයා තුළ විශ්වාසය කොට නැංවීම. ඊළඟට සේවකයා තුළ විශ්වාසය කොට නැංවීම. සේවකයා තුළ විශ්වාසය කොට නැංවීම. දැන් කෙනෙක් ඇවිල්ලා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ ඒකට විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ සහනයක් ලැබෙයි කියලා. සමහර විට අපි මේ දුක් ගැනවිල්ල දැන් සේවකයා ඇවිල්ලා කියනවා. අපි මේක නිකන් ඕනවට එපාවට අහගෙන ඉන්නවා නිකන් ෆෝන් එක ඕපෝප එහෙම නැත්නම් වෙන කෝල් එකක ඉන්න ගමන් එහෙම නැත්නම් නිකන් ඔය අපිට තේරෙනවනේ දැන් අපි යමක් කියනකොට මිනිහෙක් ඒක ඕනකමින් අහන් ඉන්න එකයි ඔය නිකන් අහගෙන ඉන්නම් වාලේ අහගෙන ඉන්න එකයි අපිට තේරෙනවනේ. දැන් සමහර ඒවා ඉන්නේ අපිට නිකන් ඇණයක් වෙන්න ඉන්නේ මොනවා හරි ගියෝ කොයි වෙලේ. ඒ ඇණයක් වෙනේ වුම හලන්නේ අපි නිකන් ඌටම දැනෙන්න හරිනවා අපි මේක ඕනකමින් අහන් ඉන්නේ නැහැ කියන. හිතලම කරන වෙලාවල් තියෙනවා. සමහරව ඉන්නවා නිකන් ඔය කොයි වෙලේත් එකම කියව එක්ක නිකන් හැම වෙලේම බොර ටෝක් දෙනේ උන් ඉන්නවා. තමන්ගේ මම්පෝරිය කියවනේ උන් ඉන්නවා. එහෙම උන් ඉතින් එහෙම නැත්නම් ලෝක පච කියනේ උන් ඉන්නවා. අපිට නිකන් අර කැමති නෑ අපි මේ මිනිහත් එක්ක කතා කරන්න. ඔය ඇවිල්ලා කියවනවා. එහෙම කියවන වෙලාවට අපි මොකද කරන්නේ? ඒ මිනිහව මගහරින්න එයාට දැනෙන්න අරිනවා. මම මේක මේ ඕනකමින් නෙමෙයි අහන් ඉන්නේ කියලා. අද අර කතාව කියනවා. කියන අතරේ මම බොරුවට ෆෝන් එක මොකද? ඊට පස්සේ අර මේ අහනවා මොකද? ඔව් මේක තමයි නේද? කියලා ආයි මම වැඩ. අර මිනිහට තේරෙනවනේ. ඌ මේක මේ අහගෙන ඉන්නේ නිකන් බොරුවට මේ
නෑ අනියක් වෙලා තියෙන්නේ මම දැන් කියන්නේ. අනියක් වෙලා තියෙන කියලා තේරෙනවා. එතකොටවත් යනවනේ. ඉතින් ඒ හින්දාද සේවකයා ඇවිල්ලා දුක් ගැනවිල්ල කියනකොට සේවකයාට තේරුනොත් එහෙම මේ මිනිස්සයා මේක මේ අහගෙන ඉන්නේ නැහැ හරියට ඕනෑකමින් කියලා ප්‍රශ්නේ එතනින් තව දුරදි කියන්නේ. ඒක අපි හේතු ගන්නන්න ඕනේ සේවකයාට මේ වෙලාවේ මේ මගේ ප්‍රශ්නේ සීරියස්ව ගත්තා. HR මැනේජර්. යා මාගේ විදියට ඒ ගැන මාර අවධානයෙන් අහන් හිටියේ. මගෙන් මේ එක එක මයිතින් ප්‍රශ්නත් ඇහුවා. එන මිනිහා එක මොක්කෙන් ගත්තා. අන්නේ හැංගීම දෙන්න ඕනේ. ඊපස්සේ අපි අවධාරණයෙන් කියන්න ඕනේ සේවකයාට. අනිවාර්යෙන් මම විසඳනවා වැඩේ උනා කියලා හිතාගන්න. ඒ විශ්වාසය දීලා තමයි සේවකයා මෙතනින් යවන්නේ. නැත්නම් සේවකයාට තේරුනොත් එහෙම අනේ උන්ට කියලා වැඩක් නැහැ. ඌ නිකන් අහන් ඉන්නව විතරයි. ඕක උන්ගා අහගෙනවත් හිටියේ නැහැ හරියට. කිව්වේ මොකද්ද කියලා. එතකොට සේවකයාම දන්නවා මෙතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. එතනින් එහාට එතකොට මේක එක්ක මේ ප්‍රශ්නේ ගැන සේවකයා තව තැවෙනවා. ඒක උදලින් එහාට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පෙළඹෙනවා. ඒක තමයි කියන්නේ සේවකයා තුළ විශ්වාසය ගොඩනගන්න. දැන් මේ දේශපාලඥයෝ මෙච්චර කල් අපේ හිතේ ඕකනේ කරන්නේ. දැන් මිනිස්සු ටික ටික මේ අධ්‍යාපනයේ ඉස්සරහට යන්න තමයි ඔය දේශපාලඥයෝම ප්‍රතික්ෂේප කරන්න පෙළඹිලා තියෙන්නේ. අලුත් තරුණ පරම්පරාව. අර අහිංසක ගම්වල ඉන්න මිනිස්සු දුප්පත් මිනිස්සුන්ව හැමදාම කරේ මේ පක්ෂ දෙකෙන් අන්දන එක නෙකද? බොරු විශ්වාසයක් මිනිස්සුන්ගේ හිතවල ගොඩනගෙන එක නෙකද? දැන් මතකනේ සිරිසේන ආපු හැටි. නිකන් හැමෝම නිකන් මෛත්‍රී උගයක් කියලා යහපාලනයක් අර මිනිස්සු නිකන් බලාපොරොත්තු ලොකු විශ්වාසයක් තිබ්බ මිනිස්සුන්ට. මම එකපාරයි ඡන්දෙ ඉල්ලන්නේ මං ආයෙ ඉල්ලන්නේ. එහෙම නිකන් එන ලයින් එකේ ආව මිනිස්සුන්ව විශ්වාස කරා. නෑ මිනිහා නම් නිකන් කරයි නෑ. මිනිහා පළවෙනිම දවසේ කිව්වනේ ආයෙ ඉල්ලන්නේ නෑ කියලා. ඒ හින්දා මොනවා හරි දෙයක් කරයි. ඔන්න දැක්කද අපේ හිතේ විශ්වාසය ගොඩනගුවේ. ආස්සේ කෝටි 800කට කොහෙද ගේකුත් අර මිනිහා. ඊට පස්සේ දැන් මෙයා මොකද ආවේ? ජාතිවාදයක් එහෙම නිකන් ඊට කල් ඇතුවම වපුරල. ඊට පස්සේ ඔන්න තනි සිංහල ආණ්ඩුවක් ගැන හැඟීමක් මිනිස්සුන්ට ඇති කරවල. මොකද මිනිස්සු කතා වුණේ මොකා? මෙයා නම් එහෙම ලේසි නෑ. එන දරුණුයි ආයි. සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ මෙයා එක්ක. එහෙමනේ මේ මිනිස්සුන්ගේ හිතේ විශ්වාසය ඇති කරනවනේ. ඒ දැන් අරයාගේ චරිතෙත් එක්ක බැලුවහම එයා අන්තිම කාලේ තීරණ ගන්න නැතුනේ හැම වැඩන චරිතයක් වුණානේ. ඒකට විසඳුම ඍජු චරිතයක් වෙන්න එපේ. අන්න මිනිස්සුන්ගේ හිතේ විශ්වාසය ගොඩනගුවා. එහෙම ජනාධිපති කෙනෙක් වුණාම ඉන්න ඕනේ නිකන් තනි කෙලින් ඉන්න ඕනේ නිකන් ඍජු තීරණ ගන්න ඕනේ. ගැළපෙනම මිනිහා තමයි මෙයා. යුද්ධ කරන කාලේ මෙයානේ කරේ. මෙයාත් එක්ක සෙල්ලම් බෑ. මෙයා ඔය අනිත් අය වගේ එක කෙනා කියන්නේ වහන්නේ. එහෙම මිනිස්සු කතා වුණේ පුදුමම මේ දැන් වල එහෙමනේ කතා වුණේ. හරි කෙලින් මිනිහා. අන්කෝ අන්න මිනිස්සු සේරවල ඡන්දෙ දුන්නා. විශ්වාසය ගොඩනගුවා අපේ හිතවල. ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වුණානේ මහා අමුතු දෙයක් වෙයි කියලා. බඳුන් කරවරු අල්ලයි. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දෙයි. අර කලින් වගේ අර සහෝදරයන්ට දාන්න තුරු අනම්මනම් දෙන්නේ නැතුව නිකන් මේ අමුතුම ක්‍රමයකට යයි. ඔය මේ එහෙම මෙහෙන් දඟලන මෝඩ දේශපාලඥයන්ට දඬුවම් කරලා උන් අයින් කරලා හොඳ චරිත ගනි. එහෙම මිනිස්සුන්ගේ හිතේ විශ්වාසයක් ඇති කරලා අන්න දිනුවා. දැන් ඒ විශ්වාසය මිනිස්සුන් නැති වෙලා. හරිනේ. දැන් විශ්වාස කරන්න එකෙක්වත් නැහැ. දැන් ඔන්න අපිට විශ්වාසයක් ගොඩ නැගීගෙන යනවා විශේෂයෙන් තරුණ පරම්පරාවකට. දැන් නම් ඉතින් ඉන්නේ එක්කෙනා. ඒ තමයි දැන් බලයට ගේන්නේ. ඔන්න දැන් එහෙම අපිට ඒගොල්ලෝ ගැන විශ්වාසයක් ඇති වෙගෙන යනවා. මොකද අර දෙකෙන්ම ඇති වෙන්න කාලා ඉන්නේ අපි. ඉතින් ওই විශ්වාසයේ මත සමහර විට ඒ පක්ෂයේ ඉස්සරහට එන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. මුචිලි මොනවා කරයිද දන්නේ නැහැ. ඒක විශ්වාසයේ ගොඩනැගීම මත තමයි ඒකේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. මෙතනත් අපි කියන්නේ සේවකයා දැන් මේ ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියනකොට සේවකයාට ප්‍රශ්නේ විසඳුණා කියන විශ්වාසය ඇති කරවල මෙතනින් යවන්න. ඔයාගේ වැඩේ හරි. ඒ වැඩේ කෙරෙනවා අනිවාර්යයෙන්. එහෙම විශ්වාසය ඇති කරවන්න ඕන. ඔන්න දුක් ගැනීම විසඳන ක්‍රමය. හරිද? ඔන්න දුක් ගැනීම විසඳන ක්‍රියාපටිපාටි. පියවරටි. ඔය පියවර අනුව ගිහිල්ලා ගොඩක් වෙලාවට දුක් ගැනීම විසඳන්න පුළුවන්. ඊට අමතරව තමයි අර කිව්වේ විවෘත දොරටු ප්‍රතිපත්තියයි අරකයි මේකයි එක ඒවා ටිකක් කිව්වේ. ඒ ක්‍රම වලිනුත් පුළුවන්. ඕක තමයි විධිමත් පිළිය පියවර කියලා කියන්නේ. ඒකට ඔබට යම් කාලයක් යනවා.
අපි කැපකිරීමක් කරන්න වෙනවා ඒක. ඒ වෙනුවෙන් දඟලන්න වෙනවා. දුක් ගැනීම වෙනුවෙන් කාලය කැප කරන්න වෙනවා. හරිද? මේකත් හරි. ඒ කියන්නේ දුක් ගැනීමලි විසඳලා ඉවරයි. දැන් බලන්න රැකියා නිර්මාණයෙන් පටන් අරගෙන අපි කතා කරගෙන ආවේ. දැන් ඔන්න සේවකයන්ගේ මොනවත් විසඳලා ඉවරද? දුක් ගැනීමලිත් විසඳලා ඉවරයි. තව මොනවද HR මැනේජර් කෙනෙක් වුණාම කරන්න තියෙන වැඩ? ඔන්න තවත් වැඩක් දීලා තියෙනවා විනය කළමනාකරණය කරන්න. විනය කළමනාකරණය කරන්න. මොකක්ද විනය කියන්නේ සේවකයන්ගේ? අපිට නිකන් සාමාන්‍ය ව්‍යවහාරයේදී විනය විරෝධී වැඩක් කරා කිසි විනයක් නැහැ. එහෙම කිව්වහම ඔළුවට එන්නේ මොකද්ද? නිකන් අර අනාචාරයේ හැසිරුණා. ඒ වගේ සිද්ධියක් නේ නිකන් විනය විරෝධී වැඩක් කිව්වහම අපේ ඔළුවට එන්නේ. එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. ඒ සාමාන්‍ය පුරවැසියෝ හැටියට විනයනේ එතනදී. විනය කියලා අපේ කියන්නේ දැන් ආයතන එකින් එකට ඔක වෙනස්. ඒ එක එක ආයතන වල හැටියට ඒ සේවා යෝජකයෝ මොනවාද ආයතනය කියලා අපි කියමුකෝ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සේවකයාගේ චර්යාව තියෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියන. යම් නීති රීති පද්ධතියක් ආයතනය තුලින් හදනවා. සේවකයා මෙන්න මේ විදිහට ඇසිරෙන්න ඕනි කියලා. අපි දන්නේ නැහැ කොහොමද කියලා. ආයතනයෙන් ආයතනයට වෙනස්. ඒ හදන නීති රීති පද්ධතිය තියෙනවනේ. ඊට පිටින් සේවකයෙක් වැඩ කරොත් ඒක විනය විරෝධී වැඩක්. අපිට කියන්න බෑ අර පොදුවේ ඉතින් ඕනම ආයතනයකට පොදු වෙච්ච විනය විරෝධී වැඩ ටිකක් මෙතන උදාහරණ විදිහට දෙනවා. ආයතනයෙන් ආයතනයට ඉතින් ඕවා වෙනස්. දාමියකේ තියෙන විනය නෑනේ වෙන බැංකුවක වැඩ කරන්න කියනවා. ඒගොල්ලොම හදන නීති රීති පද්ධතියේ සේවකයා මෙන්න මේ විදිහට අපේ ආයතනය තුලදී හැසිරෙන්න ඕනි කියලා ආයතනය බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා ඒ පිළිබඳ ක්‍රියාපටිපාටියක් හදලා නීති රීති පද්ධතියක් හදනවා. ඊට පිටින් සේවකයෙක් වැඩ කරොත් ඒක විනය විරෝධී වැඩක් වෙනවා. හරි? ඒකයි මම කිව්වේ ඒක එක ආයතන වල ඉතින් එක විදිහයි. ඒක ආයතන වල දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ යනකොට බලන්න. ඉස්කෝලේ යනකොටයි ටියුෂන් පන්ති යනකොටයි ඉස්කෝලේ තියෙනවානේ ඔයගොල්ලන්ට හදලා විනය පද්ධතිය. යුනිෆෝම් එක අඳින්න ඕනි, ටයි එක දාන්න ඕනි, සුදු සපත්තුද කළු සපත්තුද ඒවා දාන්න ඕනි, කොණ්ඩ අර කරල් දෙකකට කෙල්ලෝ නම් ඒකට එහෙම යන්න ඕනි. කොල්ලන්ට නම් 10 වසරේ 11 වසරේට සුදු දිග කලිසම් එහෙම තියෙනවා. එතකොට දැන් ඔය කියන යුනිෆෝම් එක දාගෙන යන්නේ නැත්නම් ඔය කියන යුනිෆෝම් එක ඒක විනය විරෝධී කටයුත්තක්. ඒක විනය විරෝධී වෙනවා. සුදු සපත්තු දාගෙන යන්න තියෙන්නේ කළු සපත්තු දෙකක් දාගෙන. ඒක විනය කඩ කිරීමක් වෙනවා. කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන යන එක තනි එකක් ගොතාගෙන. ඒක විනය විරෝධී වැඩක්. ඒකයි පාසල බලාපොරොත්තු වෙන ශිෂ්‍යයාගේ හැසිරීමේ. ඔයා ඒ විදිහට හැසිරෙන්නේ නැත්නම් ඒක විනය විරෝධී වැඩක් වෙනවා. දැන් දැක්කනේ පහුගිය කාලේ දැන් අර ක්‍රිකට් කණ්ඩායමේ කවුද ක්‍රීඩකයෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද මන් දන්නේ නැහැ හැම වෙලේම බින්දුවෙන් යන එකෙක් හිටියේ. මම සාමාන්‍යයෙන් එහෙම මැච් එකම බලන්නේ නැහැ. එතකොට අර හිටියා කවුද මොකක් හරි මෙන්ඩිස් කෙනෙක්. බින්දුවෙන්මයි යන්නේ. අන්න උන් එහෙම අර කොහෙද රටක ගිහිල්ලා පාරක අර සිගරට් එකක්ද කොහෙද බිබී ඉඳලා දැන් එතකොට ටීම් එකෙන් අයින් කරන්නේ මොකක්ද එතන වැරද්ද? විනය විරෝධී වැඩක් කළා. දැන් පාරක ඉඳගෙන සිගරට් එකක් බොන එක විශේෂයෙන් වෙන රටකනේ. ඒක අපිට පේනවද මහා ලොකු විනය විරෝධී වැඩක් හැටියට? නැති සාමාන්‍ය පුරවැසියෙක් විදිහට බලනකොට එහෙම පේන්නේ නැහැ. හැබැයි දැන් මෙතන තියෙන දැන් ක්‍රිකට් බෝඩ් එකේ ඇතිනේ ඒගොල්ලෝ හැසිරෙන්න ඕනේ විදිහක් කියලා. ඒ කරපු වැඩේ ඒ හැසිරීමට පිටින් ගිහින් ඇතිනේ. ඒතකොට ඒ ක්‍රීඩාව තුලදී ඒගොල්ලෝ කරලා තියෙන විනය විරෝධී වැඩ. දැන් නිකන් ඔය රට සංචාරයක හරි කොහේ හරි ගිහිල්ලා නිකන් මිනිස්සෙක් පාරක සිගරට් එකක් බිවුණා. සුද්ධ බොන්නේ ඇවිල්ලා ලංකාවේ අතන මෙතන සීගිරියෙක් ගිහින් බොන්නේ. උන් අර ඊතරටනේ ඒ උන් සිගරට් බොන්නේ. එතකොට දැන් ඒක අපිට පේනවද විනය විරෝධී වැඩක් වගේ නෑ නිකන් සංචාරකයෙක්නේ. දැන් මේක එහෙමනේ ක්‍රීඩකයෙක්නේ. ඒතරින් ක්‍රිකට් බෝඩ් එකේ ඇති විනය නීති රීති පද්ධතිය. ඒ පද්ධතියට පිටින් යන වැඩක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට විනය විරෝධී කටයුත්තක් කරා කියලා දඬුවමක් දුන්නා. අන්න ඒකයි මේ විනය කියන්නේ එහෙම එකක්. ඒක ආයතන වලින් හදන පද්ධතිය. අපි දන්නේ ඒකට දාලා තියෙන්නේ මොනවද කියලා. දැන් අම්පයර්ගේ තීන්දුවකදී අම්පයර්ට මෙහෙම ඇඟිල්ල දික් කරා අපි බනිනවා කියලා.
කොහොම අතදික් කළා හරි මොනවා හරි කිව්වොත් ඒකත් කෙලින්ම තරග තහනමකට ලක් වෙන විනය විරෝධී වැඩක්. දැන් නිකම් පාරේ මිනිහෙක් අපි ඇඟිලි දික් කරලා බලනකොට අපිට පේන්නේ නැහැ මේක විනය විරෝධී වැඩක් කරා කියලා. සාමාන්‍ය මිනිහෙක් කොහොම කරන්නේ? හැබැයි අර ක්‍රීඩකයා ක්‍රීඩා පිට්ටනිය තුලදී මේ වැඩේ කරොත් ඒක විනය විරෝධී වැඩක් හැටියට දරගන්නවා. ලාමියගේ එහෙම යුනිෆෝම් එක හරියට නැත්තම් ඒකත් විනය කඩ කිරීමක් වෙන්නේ. සලුට් එක ගැහුවේ නැත්නම් විනය විරෝධී වැඩ. තමන් ඉහළ නිලධාරියා ළඟින් යනකොට සලුට් එක ගහන්න බැරි වුණා. විනය කඩ කරා වෙනවා. දඬුවම් හම්බ වෙනවා. එහෙම දෙයක් තමයි පුතේ විනය කියන්නේ. එහෙම නැත්නම් මේ හැමෝම පිළිගත්ත අර අපි හිතන එක නෙමෙයි. සේවා යෝජකයා බලාපොරොත්තු වන සේවාදායකයාගේ චර්යාව. ඒකට තමයි සේවකයාගේ විනය කියලා කියන්නේ. මොකද්ද? සේවා යෝජකයා අපේක්ෂා කරන සේවාදායකයාගේ චර්යාව. එහෙමයි කියන්නේ. ප්‍රධානිය බලාපොරොත්තු වෙන අපේ හැසිරීම මොකක්ද? ඒක තමයි විනය. බලන්න. විනය කළමනාකරණය. ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නීත්‍යානුකූලව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවා යෝජක අපේක්ෂිත සේවාදායකයාගේ චර්යාව. කියන්නේ සේවා යෝජකයා බලාපොරොත්තු වෙන සේවකයාගේ චර්යාව. ඒවත් අපේක්ෂිත හැසිරීම විනය ලෙස හැඳින්වේ. නැතහොත් සේවාදායකයාගේ යහපත් හැසිරීම නැතහොත් ශික්ෂණය විනය ලෙස හැඳින්වේ. ව්‍යාපාර සංවිධානයේ ස්ථාපිත කර තිබෙන නීති රීති වලට අනුගත වන පරිදි සේවාදායකයන්ගේ චර්යාව අඩගැස්වීමේ කාර්ය සඳහා යෝග්‍ය විනය නීති රීති පද්ධතියක් සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම විනය කළමනාකරණය ලෙස හැඳින්වේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ ආයතනයට ගැළපෙන විදිහට එහෙම නීති රීති පද්ධතියක් හදලා ඒක පවත්වාගෙන යන්න. දැන් මෙතන ඔන්න දීලා තියෙනවා පොදුවේ පිළිගත්ත විනය විරෝධී ක්‍රියා. ඒතර මම අර කිව්වේ ආයතනයෙන් ආයතනයට මොනවද මේ විනය පද්ධතිය කියලා ඒක ආයතනයේද දැනගන්න ඕනේ තීරණය කරන්න. මොන වගේ රස්සාවක් කරත් මොන වගේ තැනක මොන වගේ රස්සාවක් කරත් මෙන්න මේ දේවල් විනය විරෝධී වැඩ වෙනවා. මේ දෙන්නේ පොදු කරුණු ටිකක්. එයා බැංකුවක වැඩ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් එයා වෙන මොකක් හරි ආයතනයක වැඩ කරන කෙනෙක්ද? පාසලක ගුරුවරයෙක්ද? මොන විදිහේ ජොබ් එකක් කරත් මෙන්න මේ වගේ දේවල් එකකින් ඕනිම තැනක විනය විරෝධී වැඩ වෙනවා. බලමු මොනවද ඔය හැම තැනටම අදාළ විනය විරෝධී වැඩ කියන්නේ? කියන්න ආයතනයේ දේපල වලට හිතාමතා හානි සිදු කිරීම. මේක ඕනිම තැනක විනය විරෝධී වැඩක් හැටියට සැලකනවා. ආයතනයේ දේපල වලට හිතාමතා හානි සිදු කිරීම. ආයතනයේ දේපල වලට හිතාමතා හානි සිදු කිරීම. ආයතනයේ දේපල වලට හිතාමතා හානි සිදු කිරීම. ඒක ඉතින් ඕනි තැනක අපිට පේනවනේ වැරදි වැඩක් කියලා. මොන ආයතනයේ වැඩ කරා? යට పూర్ව අවසරයකින් තොරව සේවයට වාර්තා නොකිරීම. 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 ඒකත් විනය විරෝධී වැඩක්. කලින් කියන්නත් නැතුව වැඩෙන්නේ නැතුව ඉන්නවා. අපි ඉස්සෙල්ලත් කිව්වා අයින් කරන්න තරම් හේතුවක් වෙනවා කියලා. ප්‍රමාද වී සේවයට පැමිණීම. පරක්කු වෙලා වැඩට එන එකත් විනය විරෝධී වැඩක්. 8ට නම් එන්න කියලා තියෙන්නේ 8:00ට ආවා කියන්නේ විනය කඩ කිරීමක් වෙනවා. ප්‍රමාද වී සේවයට පැමිණීම. ප්‍රමාද වී සේවයට පැමිණීම. ළඟට රැකියා ස්ථානයෙන් අවසර නොමැතිව බැහැර වීම. රැකියා ස්ථානයෙන් අවසර නොමැතිව බැහැර වීම. කාගෙන්වත් අවසර අරගෙන නැහැ වැඩ කරගෙන ඉඳලා එහෙම ටවුන් එකට ගිහිල්ලා කඩේට ගිහිල්ලා එහෙම බෑ. ඒක විනය කඩ කිරීමක් වෙනවා. සේවා ස්ථානයෙන් බැහැරට යනවා නම් අවසරයක් ඇතුව යන්න ඕන. ව්‍යාජ අසනීප ගති පෙන්වීම. බොරු ලෙඩ ගන්න එක.
ව්‍යාජ අසනීප ගති පෙන්වීම විනය කඩකිරීමක් වෙනවා. ව්‍යාජ අසනීප ගති පෙන්වීම ව්‍යාජ අසනීප ගති පෙන්වීම සේවයේ නියුක්තව සිටියේදී නිදා ගැනීම වැඩ කර ඉන්න වෙලේ නිදාගත්තොත් ඒකත් විනය කඩකිරීමක් වෙනවා. සේවයේ නියුක්තව සිටියේදී නිදා ගැනීම විනය විරෝධී වැඩක්. සේවයේ නියුක්තව සිටියේදී නිදා ගැනීම රැකියා කටයුතු පිළිබඳ නොසලකිල්ල හා මන්දෝත්සාහී වීම. රැකියා කටයුතු පිළිබඳ නොසලකිල්ල හා මන්දෝත්සාහී වීම. රැකියා කටයුතු පිළිබඳ නොසලකිල්ල හා මන්දෝත්සාහී වීම. මන්දෝත්සාහී වීම. රැකියාව කරන කාලය තුළ එතන සේවා නියුක්තව සිටියේදී මත් වතුර හෝ මත් ද්‍රව්‍ය භාවිත කිරීම. සේවා නියුක්තව සිටියේදී මත් ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිත කිරීම. මත් ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිත කිරීම. මත් ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිත කිරීම. ඒකත් විනය විරෝධී වැඩක්. මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම. මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම. ඒවා නම් ඉතින් කොහොමත් අපිට බැලුමට පේනවනේ වැරදි කියලා. මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම. මුදල් වංචා කිරීම හෝ අල්ලස් ගැනීම. හරි. විනය විරෝධී වැඩ. ඒකට එහා පැත්තේ ඉතින් අර හැම එකේම අහන එක අහලා තියෙනවා. අනේ වැදගත්කමට කලින් ආදිනවා මේ විනය ක්‍රියාමාර්ග. දැන් ඔය වගේ වැරදි විනය කඩකිරීමක් ආය කවුරුහරි සේවකෙක් කරොත් ආයතනයට මොනවද කරන්න පුළුවන්? මෙන්න මේව කරගෙන. වාචිකව අවවාද කරන්න පුළුවන්. ලිඛිතව අවවාද කරන්න පුළුවන්. දඩ ගැසීම හෝ අලාභයක් වෙලා නම් අය කරගන්න පුළුවන්. වේතන රහිතව తాවකාලිකව වැඩ තහනම් කරන්න පුළුවන්. ස්ථාන මාරු වීම දෙන්න පුළුවන්. වැටුප් වරදක නතර කරන්න පුළුවන්. පරක්කු කරන්න පුළුවන්. අනතුරෙන් පල්ලෙහාට දාන්න පුළුවන්. ආයතනෙන් අයින් කරන්නත් පුළුවන්. විනය විරෝධී වැඩක් සේවකයෙක් කරොත් ආයතනයට කරන්න පුළුවන් දේවල්. හරි. විනය කළමනාකරණයේ වැදගත්කම. ඔක ඉතින් මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වල හැම එකේම වෙන එකනේ. ඒ කියන්නේ ආයතනය තුල හොඳ විනය කළමනාකරණයක් පවත්වගෙන යනවා නම් ඒකෙන් ආයතනයට තියෙන වාසි මොනවද? සේවකයෝ අතර ගැටුම් මතභේද නිකම්ම අඩු වෙනවා. සේවකයන් හා සේවකයන් අතර තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. මානව සම්පත ක්‍රමානුකූලව පාලනය කරන උපරිම කාර්යක්ෂමතාවයකින් සඵලදායීතාවයකින් වැඩ කරව ගන්න පුළුවන්. සේවකයන්ගේ විනය හොඳට තියෙනවා. සංවිධානයේ නීති රීති රෙගුලාසි වලට අනුව සේවකයන්ගේ හැසිරීම තියාගන්න පුළුවන්. අපේක්ෂිත සේවක කාර්ය සාධනය බිහි කර ගැනීම හා ඒ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. ඔන්න එහෙමනම් විනය කළමනාකරණයත් හරි. සේවකයන්ගේ විනය හරියට තියාගන්න එක ගැනත් හරි. තව එතකොට අපිට තියෙන්නේ කාර්යයන් දෙකක් විතර කතා කරන්න. එතකොට අපේ මේ වැඩ ටිකක් ඉවරයි. ඒක අපි ඊළඟ දවසේ කතා කරමු. රිවිෂන් එකේ එතකොට අපිට අලෙවිකරණයේ පාඩම පටන් අරගන්න තියෙනවා. ඔය ටික අපි වෙන සැරේ කරන අතරේ අර සෙමිනාර් ටිකට එහෙම වුණොත් ඕගොල්ලන්ට ඕන නම් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව මම කිව්වා තව පේපර් 5ක් විතර ඒකත් කරනවා. ඒකටත් එතකොට සම්බන්ධ වෙන්න. එතකොට සබ්ජෙක්ට් එකත් එක්ක අපි වැඩ ටික ඉවර වෙලානේ. එතකොට පේපර් ලියන්නේ සම්පූර්ණ පාඩම් ටික ඉවර වෙලානේ.
එතකොට හොඳටම ලියුවේ. වැඩ කරන ළමයින්ට. සියලු පාඩම් ඉවරයි. සිලබස් එකම ඉවරයි. හරියට පාඩම් කරලා හොඳටම ලියලා බලලා ලකුණු 75ක් 80ක් 90ක් මේ මට්ටමට ලකුණු මට්ටම හදාගන්න අපි උත්සාහ කරමු මේ කාලය තුල. හරි. හැමෝටම අයිබෝන්.